අපි උතරන්නේ කතා කරලා නැවත්තපු තැන. දැන් මං අහන්නේ මේ ඊළඟ ශක්තිය මට්ටම මීට වඩා ශක්තියෙන් වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? මේ රේඛාව ඇති වෙන්නේ කොහොමද? මේ රේඛාව ඇති වෙන්නේ තව ශක්ති මට්ටම් තියෙන්න එපයි. දැන් එකම තැනට පැන්න කියලා ආය රේඛාවක් එන්නේ නැහනේ. එහෙනම් අනිවාර්යයෙන්ම සංඛ්‍යාතය හා ශක්තිය අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ මේ රේඛාවේ ශක්තිය වැඩි වෙනවා, මේ සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ එහෙනම් මොකද වෙන්න ඕනේ අනිවාර්යයෙන්? සංඛ්‍යාතය වැඩි වෙනවා නම් අර මේ ශක්තියත් මොකද වෙන්න ඕනේ? පයින්න ඕන ශක්තියත් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන් මේ ශක්ති මට්ටමේ ශක්තියට වඩා ඊළඟ ශක්ති මට්ටමේ ශක්තිය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනේ? මොකද හිතෙන්නේ? වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? බිනරි. ඔයාට හිතන විදිහට මේ ශක්තිය වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? මේ හිතන්න බලන්න. ද ඊළඟ ශක්ති මට්ටමේ ශක්තිය සංඛ්‍යාතේ වැඩි වෙනවා. එතකොට ඊළඟ ශක්ති මට්ටමේ ශක්තිය මොකද වෙන්න ඕනේ? මෙතන ඉඳන් මෙතනට පැන්නේ. පළවෙනි රේඛාව ආවා. මෙතන ඉඳන් මෙතනට පැන්නාම A කියන රේඛාව එනවා. ඒ කියන්නේ මේ කළු පාට එකාව ඇදලා ගන්නවා. දැන් ඊළඟ එක ආයේ මෙතන ඉඳන් මෙතනට නෙමෙයි වෙන තැනක වෙන රේඛාවක් එන්න. වෙන රේඛාවක් ඇති වෙන්නම් වෙන තැනකට පයින්න ඕනේ. මොකද කියන්නේ? කො ඊළඟට එන ශක්ති මට්ටමේ ශක්තිය මොකද වෙන්න ඕනේ? ඊළඟට මේ දෙන්න අතර පරතරය 10යි. ඊළඟට එන දෙන්නගේ අතර පරතරය ඊළඟ එකාගේ මෙයාගේ පරතරය 10ද 10ට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? අර සටහනත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරොත් සමත් කල්හාර. ඔව් මොකද වෙන්න ඕන ඔයාලට හිතන විදිහට? අඩු වෙන්න ඕනේ. ඊළඟ එකේ ශක්තිය අඩු වෙන්න ඕනේ. අවුලක් නැහැ ඔයාට හිතන එක. ඒ කියන්නේ මේ 20ට වඩා ශක්තිය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? හිතා ගන්න බැයිද? වැඩි වෙන්න ඕනේ. එක්කෙනෙක් කියනවා වැඩි වෙන්න ඕනෙලු. රේඛා ශ්‍රේණිය දිහා හොඳට බලන්න. රේඛා ශ්‍රේණිය දිහා බැලුවොත් උත්තරයක් හම්බෙයි. ඉඳුවර මොකද කියන්නේ? ඉඳුවර අඩු වෙන්න ඕනේ. ඊළඟට වඩා ශක්තිය අඩු වෙන්න ඕනේ. නෙත්මි මොකද කියන්නේ? නෙත්මි අඩු කතා කරන්න ඕනේ. නැතුව තනියෙන් කරන්න බෑ මේක. මීට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? ඔයාලා කතා කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ එතකොට. එතකොට මම කියනවා ඔයාලා අහන් ඉන්න. ශක්තිය වැඩි පරතරය අඩුයි කියන එක. හේතු සරණි කියන්න බාන සරණි. සාකච්ඡාවට එන්න ඕනේ නැතුව බෑ. වැඩි වෙන්න ඕනේ. ශක්තිය වැඩි වෙන්න ඕනේ. පරතරය හිතන්න වෙනවා. ඔව් ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඇයි? මේ බලන්න. මේ රේඛාවේ සංඛ්‍යාතයට වඩා මේ රේඛාවේ සංඛ්‍යාතේ වැඩි. A කියන රේඛාවේ සංඛ්‍යාතයට වඩා B කියන රේඛාවේ සංඛ්‍යාතේ වැඩි. එහෙනම් අනිවාර්යයෙන්ම
ඊළඟට අවශෝෂණය කරන්න ඕන ෆෝටෝන වල සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩි ශක්තියක් ඕන වෙනවා. සංඛ්‍යාතය වැඩි කියන්නේ මේ සංඛ්‍යාතය වැඩි කියන්නේ ශක්තිය වැඩි කියන එක. එහෙනම් ඊළඟ එකට පයින්න මීට වඩා වැඩි ශක්තියක් ඕන වෙනවා. ඒ කියන්නේ මේ ශක්ති පරතරයට වඩා ඊළඟ ශක්ති පරතරය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඊළඟ ශක්ති පරතරය වැඩි වෙන්න ඕනේ. හරිද? ඊළඟ ශක්ති පරතරය වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට මේ ශක්ති මට්ටම් අතර පරතරය මොකද වෙන්නේ? හොඳට හිතන්න ඕනේ. ශක්ති මට්ටම් අතර පරතරය මේ බලන්න. මේ රේඛා දෙක අතර තියෙන සංඛ්‍යාත පරතරයට වඩා මේ රේඛා දෙක අතර සංඛ්‍යාත පරතරය අඩුයි. සංඛ්‍යාත පරතරය අඩුයි කියන්නේ ශක්ති පරතරය අඩුයි කියන්නේ. සංඛ්‍යාත පරතරය අඩු කියන්නේ ශක්ති පරතරයයි. ශක්තිය සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතිකයි. එතකොට ශක්තිය වැඩි සංඛ්‍යාතය වැඩි නිසා. නමුත් රේඛා ලං වෙන නිසා අපිට හිතන්න වෙනවා ශක්ති මට්ටම් අතර පරතරයත් මොකද වෙන්නේ එන්න අඩු වෙන්න ඕනේ. එතකොට ඊළඟ එකේනා මීට වඩා අඩු ශක්ති පරතරයක් තමයි තියෙන්නේ. ඔන්න දෙවෙනි රේඛාව B එක. දැන් කාට හරි මෙතනින් මෙතනට පැන්නොත් ඒක ගොඩක් සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක මේ කට්ටියගේ කිට්ටුව යන්න විදියක් නැහැ. ඒක ගොඩක් අඩු එකක්. ඒතර ඊළඟ එක ඊටත් වඩා අඩු වෙන්න ඕනේ. මේ පෙන්නන්නේ සංක්‍රමණය. මෙතන පරතර දක්වන්න ඕනේ නැහැ. බෝර් රොහම නෙමෙයි ඔප්පු කරේ. බෝර් ගණිත මේ විදියට ඔප්පු කරේ. අපි ඒක පස්සේ බලමු. මම ඔයාලට පස්සේ කියලා දෙන්නම් ඒක. ඔන්න එතකොට දලව ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. මේ වර්ණාවලිය දිහා බලපුවාම අනිවාර්යයෙන්ම ශක්ති මට්ටම් තියෙන්න ඕනේ. මේ රේඛා වර්ණාවලියක් කියන එක පැහැදිලි කරන්නම් විකිරණ අවශෝෂණය හෝ විමෝචනය කරන්නේ මේ ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය කරන්නේ විකිරණ විදියට නැත්නම් ෆෝටෝන විදියට කියලා අපිට හිතන්න වෙනවා. එහෙම කරන්න නම් මේකේ ශක්ති මට්ටම් තියෙන්න ඕනේ. ඒක අනිත් පැත්තට මේකේ ශක්ති මට්ටම් තියෙන්න ඕනේ. ශක්ති මට්ටම් අතර මේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ සංක්‍රමණය වෙනකොට උඩට පයින්නකොට එක තැනක ඉඳගෙන සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තියත් වැඩි. ඒ කියන්නේ ශක්ති මට්ටම් අතර ශක්තිය එන්න වැඩි වෙන්න ඕනේ. ශක්ති මට්ටම් වල ශක්තිය එන්න වැඩි වෙන්න ඕනේ. එතකොට හැබැයි සංඛ්‍යාත පරතරය අඩු වෙනවා කියන්නේ මොකද වෙන්න ඕනේ? ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය අඩු වෙන්න ඕනේ. මොකද සංඛ්‍යාතය හා ශක්තිය අතර තියෙන්නේ අනුලෝම වූ සම්බන්ධයක් නිසා. පැහැදිලිද? එහෙනම් බෝර් කියනවා දැන් ඔක්කොම කැටි කරලා බෝර් කියනවා. නීල් බෝර් නෙමෙයි බෝ ඇත්තටම නීල් බෝ කියන විද්‍යාඥයා කියනවා න්‍යෂ්ටිය වටේ නිශ්චිත ශක්තියක් සහිත. එයා ඒකට අලුත් වචනයක් දෙනවා අනුදත්. ෆර්මිටඩ් අනුදත් ශක්තියක් සහිත ශක්ති මට්ටම් තියෙනවා. එයා ගණිතමය සමීකරණයකින් ඔප්පු කරලා පෙන්නනවා මේ ශක්ති මට්ටම් වල ශක්තිය න්‍යෂ්ටියේ ඉඳන් ඈතට වැඩි වෙනවා. මේවට ක්වොන්ටම් ලෙවල් කියන්නත් පුළුවන්. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. පරතරය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. බෝර් විසින් අර වර්ණාවලිය පැහැදිලි කර දීම සඳහා පරමාණුක ආකෘතියක් ගොඩනගනවා. ඒක අර රදර්ෆර්ඩ්ගේ ආකෘතියෙන් චූට්ටක් ඉදිරියට ගියපු එකක්. රදර්ෆර්ඩ්ගේ ආකෘතියම තමයි ඊට වඩා චූට්ටක් විතර ඉස්සරහට ගියපු එකක්. ඔව් රටාවක් තියෙනවා ඉතින්. එක්තරා සමීකරණයකට අනුව තමයි ඕක යන්නේ. සමීකරණය ටිකක් ගැඹුරුයි. ඒ හින්දා දැම්ම මට ඒක කියන්න බෑ. මම ඒක පස්සේ ඔයාලා ටිකක් මුහු කුරා ගියපුවාම කියන්න. හරි නැත්නම් ඔයාලට එපා වෙයි. සමහර අයට ඕක තේරුම් ගන්න ටිකක් අමාරුයි. තාම මුහු කුරලා මදි ඒකට. හරි. දැන් අපි සරලව වැඩේ ගොඩ දැම්මා. එහෙනම් වැඩේ පැහැදිලිද? මේ රේඛා වර්ණාවලිය ඇති වෙන එක අනිවාර්යයෙන්ම හිතන්න වෙන්නේ දැන් දෙකක් තියෙනවානේ සාක්ෂි දෙකක් තියෙනවා. සාක්ෂි දෙක ගත්තාම අනිවාර්යයෙන් ශක්ති මට්ටම් තියෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ශක්තිය අතින් වෙනස් වෙන්න ඕනේ. ඒකේ ගැටලුවක් නැහැනේ.
ශක්ති මට්ටම් තියෙන. ඊළඟ ගැටලුව තමයි ওই ශක්ති මට්ටම් කොහොමද තියෙන්නේ? ඒකට බෝර් දෙන මේක තමයි අර සූර්යා වටේ යනවා වගේම වෘත්තාකාරව යන්නේ. මොකද න්‍යෂ්ටිය ධනයි ඉලෙක්ට්‍රෝන ඍණයි ඒ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් තමයි මේක වටේ යන්නේ. එතකොට ඒකේ විවිධ ශක්තියින් තියෙන ශක්ති මට්ටම් තියෙනවා. විවිධ ශක්ති මට්ටම් තියෙනවා. හරි. ඊළඟ ගැටලුව තමයි කොහොමද මේ වගේ ශක්තිය? මෙන්න එක තැනක ඉඳන් ඉලෙක්ට්‍රෝන පයින්නකොට අවශෝෂණය කරන හරි උඩ ඉඳන් පල්ලෙහාට එක තැනකට එනකොට හරි එක තැනක ඉඳන් උඩට පයින්නකොට හරි ඇතිවන අවශෝෂණ විමෝචන වර්ණාවලි රේඛාවන්ගේ සංඛ්‍යාතය එන්න එන්න වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ ශක්තිය අවශ්‍යතාවයත් වැඩි වෙනවා. එහෙනම් න්‍යෂ්ටි ඉඳන් ඈතට යන්න යන්න ශක්ති මට්ටම් වල ශක්තිය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා ඒක හරි. ඒවා එකම පරතරයේද තියෙන්නේ? පරතරය වැඩි වෙනවද? පරතරය අඩු වෙනවද? ඔන්න ඔහොම ගැටලුවක් එනවනේ. ඉතින් මේ රේඛා දිහා බලපුවම අපට තේරෙනවා සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට රේඛා ලං වෙනවා. සංඛ්‍යාතයේ වැඩි වෙනවා කියන්නේ ශක්තිය වැඩි වෙනවා. එහෙනම් ශක්තිය වැඩි වෙන පැත්තට රේඛා ලං වෙන්න නම් ශක්ති මට්ටම් වල පරතරය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 1යි 2යි අතර තියෙන පරතරයට වඩා 2යි 3යි අතර තියෙන පරතරය අඩු වෙන්න ඕනේ. 3යි 4යි අතර ඊට වඩා පරතරය අඩු වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඈතට යන්න මේවා ලං වෙවි ගිහිල්ලා ඈතදීම මේවා එකට එක මත එක යන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ ආකෘතියක් තමයි තියෙන්නේ. ඒතර මේ ශක්ති මට්ටම් වලට යා බෝර් වාදයේ ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම පළවෙනි කරුණ. බෝර් කියනවා න්‍යෂ්ටිය වටේ අනුදත් ශක්තියක් සහිත වෘත්තාකාර ශක්ති මට්ටම් තුල ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. හරි. බෝර් තව උපකල්පනයක් කරනවා. ඒ උපකල්පනය හැබැයි බෝර් වාදයේ කොහෙදිවත් පැහැදිලි කරන්නේ නැහැ. බෝර් කියනවා මෙන්න මෙහෙම. මේ යන අතරතුරදී මේ ඉලෙක්ට්‍රෝනය ඔහොම යනකොට මං කියවනේ බ්‍රේක් එක එහෙම ගහනකොට අපි වංගුවේ වේගෙන් ගිහිල්ලා අපි බ්‍රේක් කරනකොට වංගුවේ අරේ අඩු වෙනවනේ. ඒ වගේ හිතන්නකෝ දැන් මේ ඉලෙක්ට්‍රෝනය මෙහෙම යනකොට හදිස්සි හරි මුගේ ශක්තිය අඩු වුණොත් මූට මේ වෘත්තේ යන්න බෑ. ඒ වේගෙන් මේ වෘත්තේ යන්න බෑ. එතකොට ඒක වෘත්තේ අරේ අඩු කරනවා. එහෙම ශක්තිය අඩු වුණොත් ඔහොම ඇවිල්ලා න්‍යෂ්ටි හැප්පෙනවා. එයා කියනවා මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනකොට පිටින් එන විකිරණ අවශෝෂණය කරගත්තට ඒ අවශෝෂණය කරපු ශක්තිය පිට කරාට මේ ශක්ති මට්ටමේ යන ඉලෙක්ට්‍රෝනය තමා සතු ශක්තිය අවශෝෂණය කරන්නේ විමෝචනය කරන්නේ නැහැ. එහෙම කරොත් එයා අරේ අඩු වෙලා ගිහිල්ලා න්‍යෂ්ටිය වදිනවා. එහෙම හැප්පෙන්නේ නැහැ. එහෙම කීවට ඒ වාදයේ ඇතුලේ කොහෙදිවත් ඒක පැහැදිලි කරන්නේ නැහැ. ඒක බෝර් වාදයේ තියෙන එක්තරා දුර්වලතාවයක්. බෝර් ඒක හරියට පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැත්තේ අර ආකර්ෂණ බලය නිසා. කේන්ද්‍රාභිසාරී බලයෙන් තියෙන ආකර්ෂණ බලය නිසා එහෙම ළඟට එන්නේ නැහැ. හරි? ඒකට හේතුව එයා පැහැදිලි කරලා දුන්නේ නැහැ. ඒක බෝර් වාදයේ උපකල්පනයක්. නමුත් ඒක බෝර් වාදයේ තියෙන දුර්වලතාවයකුත් වෙනවා. ඕක තමයි ප්‍රධානම ඔයාලට තියෙන උපකල්පන. ඇත්තරම බෝර් ඔහොම නෙමෙයි කීවේ. බෝර්ගේ වාදයේ නෙමෙයි යෝක බෝර්ගේ වාදයේ ලංකාවේ A level syllabus එකට ගැලපෙන විදියට කිව්ව මිසක් ඔය ඇත්තටම බෝර් වාදයේ නෙමෙයි. බෝර් ගණිතමය සමීකරණයක් ඔප්පු කරනවා මෙන්න මේ ආකර්ෂණ බලය භාවිතා කරලා. හා කොන්ටිනීකරණය භාවිතා කරලා. මේ ශක්ති මට්ටම් මෙයා ක්වොන්ටම් ලෙවල් කියලා නම් කරා. මේවට දුන්න අංක මේක n සමානයි 1 න්‍යෂ්ටියට ළඟ ඉඳන් තමයි මේක අංකණය කරේ. මේක n සමානයි 2 අර ඔයාලා O level වලදී කිව්වේ ඒවම තමයි. ඊළඟ එක n සමානයි 3 n සමානයි 4 නැත්නම් මේවා තව විදියකට කිව්වා k l m n ආදී විදියටත් නම් කරා. හරි. අපි කතා කරේ බෝර්ගේ වාදය ගැන. දැන් ඔයා කටුකොලයක් අරගෙන ඔයා ඉගෙන ගත්ත චුට්ට දැන් කටුවට ලියනවා. දැන් මම ඒක අහනවා ඊට පස්සේ. අහනකොට කතා නොකර ඉන්න බෑ. හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. මැසේජ් හරි එකක්වත් දාන්න ඕනේ මේකට. තමන්ට සිග්නල් අඩු නම් මැසේජ් හරිද කරන්න ඕනේ.
කටු සටහන. හරියට පැහැදිලි කරගන්න ඕනේ. පටල ගන්න එපා. මහා ලොකු දෙයක් නෙමෙයි. දැන් අපි හරියට ගවේෂණශීලීව මේක අධ්‍යයනය කරගෙන ආවනම් මෙතන ලොකු දෙයක් නෑ. අනිවාර්යෙන් ශක්තිය වෙන් වෙලා තියෙන්න ඕනේ. සාක්ෂි දෙකක් තියෙනවා. එතකොට දැන් මේ කියලා දෙන්න හදන්නේ බෝර් වාදයේ ඇසුරෙන් අර හයිඩ්‍රජන් වර්ණාවලිය පැහැදිලි කරගන්න මේකට තව ආකෘතියක් හදාගන්න වෙනවා. ඒක තමයි මේ කරන්නේ. ශක්ති මට්ටම් ශක්තියෙන් ඈතට යන්න යන්න වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පයින්කොට ශක්තිය අවශෝෂණය වෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් උඩේ වා ශක්තියෙන් අඩු වෙලා යටේ වා ශක්තියෙන් වැඩි වුණොත් නෑ අර ගණිතමය සම්බන්ධයෙන් ඔප්පු කරනවා ඈතට යන්න යන්න ශක්තිය වැඩි වෙන්න ඕනි කියලා. ඒකයි ඈතට යන්න ශක්තිය වැඩි වෙන්න ඕනි කියලා කියන්නේ. ටෂෙන් මට අන්තිමටම ලියලා තියෙන එක කියවන්නකෝ. පරමාණුව ශක්ති මට්ටම් තිබේ නම් ඒවායේ ඉලෙක්ට්‍රෝන වල ශක්තියද වෙනස් වේ. අයනීකරණ ශක්තිය වෙනස් වේ. ඒ කියන්නේ හරි සර්. හරි. පාඩම හොඳට කියවලා අධ්‍යයනය කරලා එන්න ඕනේ නේද? හරිනේ? හරි දැන් මම අහනවා. බය වෙන්න එපා. ඔයාට දෙවුණු දෙය කීවනම් හරි. ගිත්මි. ඔයා කියන්න බලන්න දැන් ඔයා මේ ටිකෙන් තේරුම් ගත්ත ටික මොකද්ද? වර්ණාවලියේ රේඛා ඉදිරියට යනකොට ඒ රේඛා අතර මේ සංඛ්‍යාතය වැඩි වෙනවා රේඛාවල. එතකොට සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ ශක්තියයි සංඛ්‍යාතය අතර අනුලෝම සම්බන්ධයක් තියෙන නිසා මේ ශක්තියත් වැඩි වෙනවා. එතකොට ශක්තිය වැඩි වෙන නිසා මේ ශක්ති මට්ටම් ඉහළට යනකොට ශක්ති මට්ටම් වල ශක්තියගයත් වැඩි වෙනවා. ශක්තියගයත් වැඩි වෙනවා. ඊට පස්සේ එතකොට ඉදිරියට යනකොට රේඛා අතර පරතරය අඩු වෙනවා. මොන පරතරයේද? සංඛ්‍යාත පරතරය අඩු වෙනවා. එතකොට ඒ කියන්නේ තරංග ආයාමය අඩු වෙනවා කියන එක. එතකොට ආයාමය අඩු වෙනවා කියන්නේ මේ ශක්ති මට්ටම් අතර පරතරයත් ඉහළට යනකොට අඩු වෙනවා. හරි. ආයාමය සම්බන්ධ නොකරගෙන ඉමු. සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට ශක්තිය වැඩි වෙනවා. සංඛ්‍යාත පරතරය අඩු වෙනවා. එහෙනම් ශක්ති පරතරයත් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මොකද සංඛ්‍යාතය හා ශක්තිය අතර තියෙන්නේ අනුලෝම වූ සම්බන්ධයක්. සංඛ්‍යාතය හා ශක්තිය අතර තියෙන්නේ අනුලෝම වූ සම්බන්ධයක්. එහෙනම් බෝර් කියන විදියට පරමාණුවේ ආකෘතිය මොකක් වෙන්න ඕනද? මෙන්න මේ වගේ වෙන්න ඕනේ. බෝර් කියන විදියට පරමාණුව වෘත්තාකාර වෙන්න ඕනේ. හැම පරමාණුවක්ම වෘත්තාකාර එකක් වෙන්න ඕනේ. න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය වටේට ශක්ති මට්ටම් තියෙනවා. ශක්ති මට්ටම් වලට පරතරය එන්න අඩු වෙනවා. ඔන්න ඔය විදිහ ආකෘතියක් තමයි තියෙන්නේ. ඒතර මේක n සමානයි 1 ක්වොන්ටම් අංක කියලා කියන්න පුළුවන් ඕවට. n සමානයි 1 නැත්තම් k, n සමානයි 2 l, n සමානයි 3 m, kl m n, n සමානයි 4 n. වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. ඔතනින් එහාට නෑ නෙමෙයි, ඔතනින් එහාටත් තියෙනවා. ඒවා අපි ඉදිරියට අකුරු දාගෙන යන්න පුළුවන්. ඔන්න ඕක තමයි පරමාණුවේ ආකෘතිය. න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය වටේට ශක්තිය කොන්ටිනීකරණය වෙලා තියෙන්නේ ගැඹුරින් කියනවා. සරලව කියනවා නම් න්‍යෂ්ටිය වටේට ශක්ති මට්ටම් තියෙනවා. ඒකේ කියන්නේ හේතු දෙකක් අපි ළමයින්ට උගන්ලා තියෙනවා. ඊළඟට මේ ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය අඩු වෙනවා. මොකද මෙතන සංඛ්‍යාත පරතරය අඩු වෙන නිසා. හරි. මේ සමීකරණය පේනවානේ. මේ මොකද්ද කියලා තියෙන්නේ? ආලෝකයේ වේගය නැත්තම් විද්‍යුත් චුම්බක තරංගයක වේගයේ නියතයක් රික්තයක් තුලදී
ඒක එනවා සංඛ්‍යාතයේ තරංග ආයාමයෙන් ගුණ කරපුවාම නියතයක් නිසා මේ c මේක නියතව තියාගන්න නම් මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕනේ. f වැඩි වෙනකොට ලැම්ඩා අඩු වෙනවා. හරිනේ? එතකොට මේ පැත්තට සංඛ්‍යාතයේ වැඩි වෙනවා. මම ඇඳපු එකක් නෙමෙයි මේ. වර්ණාවලියේ තියෙන්නේ මෙන්න මේ විදිහට. රේඛා අතර පරතරයේ සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට ලං වෙලා තියෙනවා. හරි. ලියමු මෙහෙම. ලියමු. අද දිනේ දැම්මා. ලියනවා මෙන්න මෙහෙම. වර්ණාවලියත් අයනීකරණ ශක්තිත් අයනීකරණ ශක්ති ප්‍රස්ථාර නැත්නම් අයනීකරණ ශක්ති දත්ත එහෙම හොඳයි අයනීකරණ ශක්ති දත්ත අණුව වර්ණාවලියත් අයනීකරණ ශක්ති දත්ත අණුවත් හරි අයනීකරණ ශක්ති දත්ත අණුවත් පරමාණුව තුල ශක්තියෙන් වෙනස් ශක්ති මට්ටම් පවතින බව තීරණය කළ හැක. මේක අඳිමු හයිඩ්‍රජන් වර්ණාවලිය මේ තියෙන්නේ හයිඩ්‍රජන් එක ගැන තමයි කතා කරන්නේ. මේක අඳිමු මේ යට එක එපා මේ උඩ එක විතරයි. ඒක ඇඳලා ඉවර වෙච්ච කෙනෙක් ඉන්නවා නම් නිකමට බලන්න ඔය නිල් පාටින් ඇඳලා තියෙන එක තේරෙනවද කියලා. මේ බෝඩ් එක මේ කහිරෙන් මේ පැත්තේ තියෙන බෝඩ් එක දිහා බලලා නිකමට හිතන්න බාන්න ඔය නිල් පාට එක තේරුම් ගන්න පුළුවන්ද කියලා. මම මේ ඔයාලගේ බුද්ධිය තමයි ගන්න හදන්නේ. හොඳට බලන්න S2 කරලා උඩ එක ඇඳලා ඉවර කට්ටිය බලන්න යට එක දිහා යට එක තේරුම් ගන්න පුළුවන්ද කියලා. යට එකේ මොකක්ද අතන තියෙන්නේ තරංග ආයාමයේ තියෙන්නේ. තේරෙනවද බලන්න? ලෝහාරා මිත්‍යානි කෝ ඔව් සර්. යට එක මොකද වෙලා තියෙන්නේ? යට ප්‍රස්ථාරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? යට එක ඇඳලා තියෙන්නේ තරංග ආයාමයත් එක්ක. තේරුම් ගන්න පුළුවන්ද මොකද වෙලා තියෙන්නේ? හිතන්න බැයිද? මොකුත්ම හිතෙන්නේ නැද්ද? හොඳට බලන්න. ඒකට තමයි අර උඩම එක ලියලා තියෙන්නේ. C සමානයි F ලැම්ඩා. හොඳට බලන්න. F වැඩි වෙනවා. එහෙනම් ලැම්ඩා අඩු වෙන්න ඕනේ. මේ කතාව පැත්තකින් තියන්නකෝ. මේ ශක්ති මට්ටම් කතාව පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. F වැඩි වෙනකොට ලැම්ඩා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හරි මට කියන්නකෝ මේ රේඛා ටිකෙන් අඩුම තරංග ආයාමයේ තියෙන්නේ කාටද?
අඩුම තරංග ආයාමයේ තියෙන්නේ කාටද? මොකද කියන්නේ ලොහාරා? අඩුම තරංග ආයාමයේ තියෙන්නේ කාටද? ඒට ඒට. ඔව් හොඳට බලන්න මේක දිහා. සංඛ්‍යාතය කාගේද අඩුම? සංඛ්‍යාතයේ අඩුම කාගේද? සංඛ්‍යාතය අඩු ඒකේ සංඛ්‍යාතයේ අඩු ඒගේ. සංඛ්‍යාතය වැඩි වුණොත් ලැම්ඩා අඩු වෙනවා. ඒක සංඛ්‍යාතයේ අඩු වුණොත් ලැම්ඩා වැඩි වෙන්න වැඩි ඕනේ නේද? එහෙනම් දැන් ඒ අනුව හිතලා කියන්න බලන්න. f අඩු වුණොත් ලැම්ඩා වැඩි වෙනවා. සංඛ්‍යාතයේ වැඩිම කාගේද? මුගේ නේද? සංඛ්‍යාතයේ වැඩි නම් තරංගායාමය මොකද වෙන්න ඕනේ මුගේ? අඩුම වෙන්න ඕනේ. මුගේ තරංගායාමය අඩුම වෙන්න ඕනේ. ඒතර මේ පැත්තට තරංගායාමය වැඩි වෙනවා. මේ පැත්තට තරංගායාමය වැඩි වෙනවා. එතකොට එහෙනම් අඩු තරංගායාමයක් තියෙන කාටද මෙතන ඇඳලා නැහැ ඊට. ඊ නෑ මේකේ d ළඟට. d ට වඩා c ගේ තරංගායාමය වැඩි. ඊට වඩා b ගේ වැඩි. b ට වඩා a ගේ වැඩි. හැබැයි රේඛා මොකද වෙන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට නැත්නම් ශක්තිය වැඩි වෙන පැත්තට ලංවීමක් පරතර අඩුවීමක් සිද්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? හරිද? තේරුණාද බලන්න? සංඛ්‍යාතයේ වැඩි වෙනවා නම් තරංගායාමය අඩුයි. එතකොට මේකේ තරංගායාමයේ වැඩිම වෙන්න ඕනේ කාගේද? තරංගායාමයේ වැඩිම මුගේ. සංඛ්‍යාතයේ අඩුම එකාගේ. තරංගායාමයේ අඩුම ඊගේ. මම මෙතන ඊ ඇඳලා නෑ අඳින්න ඉඩමද හින්දා ඊ එන්න ඕනේ. තරංගායාමයේ අඩු. මෙහි තරංගායාමයේ අඩුයි ඈ. අර හෙට මේක වෙනම මේක වෙනම. ඔයාලා මේකයි සංසන්දනය කරන්න එපා. මේ පැත්තේ ඒ දිශාව ගැන හිතන්න යන්න එපා. මගේ මේ ලකුණු කරලා තියෙන තැනට අනුව තරංගායාමය අඩු පැත්ත කොහෙද? මේ පැත්ත. එතකොට මේ පැත්තට තමයි කවුද එන්න ඕනේ? E. ඊට පස්සේ D. හරි. ඒවා තරංගායාමයේ අඩුවන පැත්තට, ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙනවා කියන එකනේ. මේ පැත්තට ඒවා ලං වෙන්න ඕනේ. පැහැදිලි? ලියන්න. හොඳට තේරුම් ගන්න. තරංගයේ සංඛ්‍යාතයේ වැඩි වෙන විට තරංග ආයාමය අඩු වේ. තරංග ආයාමය අඩු වේ. අනිත් පැත්තත් හරිනේ එතකොට නේද? එම නිසා වැඩිම තරංග ආයාමයක් ඇත්තේ ඒ රේඛාවට සංඛ්‍යාතයේ අඩු කෙනාට ඒ රේඛාවට වන අතර අඩුම තරංග ආයාමයක් ඇත්තේ පටල ගන්න එපා පැටලෙන්න ඉවුලුවා මේක. අඩුම තරංග ආයාමයක් ඇත්තේ ඊ රේඛාවටයි. එතකොට ඔන්න තරංග ආයාමයත් එක්ක අඳිනකොට ප්‍රස්ථාරේන හැටි. එම නිසා මේ දෙකේ සම්බන්ධයක් නැහැ. මේක මෙහාට දැන් ඔයාලා කියයි මේ කාට හරි කෙනෙකුට මෙහෙම ඉතින් සර් මේ පැත්තට සංඛ්‍යාතයේ වැඩි වෙනවා නම් අර පැත්තට නෙමෙයිද තරංග නෑ ඒක වෙනයි මේක වෙනයි වෙනම ඇඳලා තියෙන්නේ. එම නිසා තරංග ආයාමයේ සමග වර්ණාවලිය පහත පරිදි වේ.
තරංග ආයාමයේ සමග වර්ණාවලිය පහත පරිදි වේ. පල්ලෙහා එක අඳින්න. හරි ඔතන මොකක් හරි අවුලක් දැන් ගැටලුවක් ඔය ටිකේ තියෙනවා නම් දාන්න පටස් ගාලා ඉස්සරහට යන්න අපි. හරි. මම එවල තියෙනවා මේ වේව් ලෙන්ත් එකත් එක්ක ඇඳපු ඒ කියන්නේ තරංග ආයාමයත් එක්ක ඇඳපු ප්‍රස්ථාරය එවල තියෙනවා. අපි ඊළඟට බලමු අනිත් ඒවා සම්බන්ධ කරලා දැන් එක මේකයි එන්නේ. ඔක දැන්ට ගමුකෝ. ආයෙත් කියන්නේ පටල ගන්න එපා මේ මෙන්න මේ ලකුණු කරානේ මෙහෙට සංඛ්‍යාතේ වැඩි. දැන් කාට හරි කෙනෙකුට ඉතින් මෙහාට සංඛ්‍යාතේ වැඩි වෙනකොට තරංගායාමේ අඩු වෙන්න එපයි. දැන් සර් කියන්නේ මෙහාට තරංගායාමේ වැඩි නෑ නෑ ඒක එකක් මේක එකක්. මේ වෙනම ඇඳලා දෙන්න. නැත්තම් මේකත් එක්ක වෙද්දු මෙහාට තරංගායාමේ වැඩි වෙන්න ඕන. මම ඒක වෙනම කරලා මේක වෙනම එකක්. මේකෙන් ගත්තේ කාගේද තරංගායාමේ වැඩි කාගේද තරංගායාමේ අඩු කියන එක විතරයි. උදේ පැහැදිලි කරගන්න. නැතු මෙහාට සංඛ්‍යාතේ වැඩි වෙනවා නම් මෙහාට තරංගායාමේ අඩු වෙනවා ඒ කතන්දරේ වෙනයි ඈ. ඒක හරි. මම ඒකයි මේකයි දෙකක් කියලායි මේ අරන් තියෙන්නේ. නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා අහන්න. ඉස්සරහට යන්න එපා බය වෙන්න එපා. තේරුම් නැතුව ඉස්සරහට ගිහලා වැඩක් නැහැ නේ. නොතේරුණු දෙයක් තියෙනවා නම් ටක් ගාලා අහන්න. හරි. එහෙනම් හරි ඊළඟ කොටසට යනවා. ලියන්න. නීල් බෝ අර රෑන තිබ්බට සද්ද කරන්නේ නැහැ. නීල් බෝර්. නීල් බෝ නම් විද්‍යාඥයා විසින් හයිඩ්‍රජන් වර්ණාවලිය පැහැදිලි කර දීමට බෝර් වාදය ගොඩනන්වන ලදී. හරි වෙන පාට පෑනකින් ලියන්න. බෝර් වාදය ගොඩනන්වන ලදී. මොකද්ද මේකේ තියෙන ප්‍රධානතම කරුණ? අද නැද්ද පසිදු නැද්ද? මොකද්ද මේකේ ඔයාට දැන් මේ බෝර් කියපු ප්‍රධාන කරුණ මොකද්ද ඔයා ගත්ත විදියට දැන් පාඩමෙන් ගත්ත විදියට මේකෙන් ප්‍රධාන කරුණ මොකද්ද? බෝර් කියන ප්‍රධානතම කරුණ මොකද්ද? පරමාණුවක් තුල න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටමක මේ සංඛ්‍යාතය අඩු වෙලා මේ ශක්තිය සංඛ්‍යාතය අඩු වෙනවා. ශක්තිය මේකට තියෙන මොකද්ද? ශක්තියක් තියෙන්නේ. ශක්තිය වැඩි වෙනවා පරතරය අඩු වෙනවා. හරි. තව කෙනෙක්ගෙන් අහමු. ටෂේන් මොකද්ද ඔයා ගත්ත ප්‍රධානතම දේ මේකේ? බෝර් මේක කියනකොට මේකේ කියන ප්‍රධානතම කරුණ මොකද්ද? ඉලෙක්ට්‍රෝන නිශ්චිත ශක්ති මට්ටමේවත් අනුත ශක්ති මට්ටම් වල පරිභ්‍රමණය වෙනවා න්‍යෂ්ටි වටා වෘත්තාකාර මාර්ගවල
ඒ ඉලෙක්ට්‍රෝන වෘත්තාකාර මාර්ගවල මේ පරිභ්‍රමණය වෙනකොට ශක්තිය හානි වෙනකොට සර්පිලාකාර මාර්ගවල ගිහිල්ලා මේ න්‍යෂ්ටියෝස් දෙසට ගැටෙනවා න්‍යෂ්ටියට වැටෙනවා. ආදිත්‍යා මුතුවංගි මුතු විහංගි ඔයා මොකක්ද හිතන්නේ පුතේ මේක ගැන? ඒ දෙන්නම කියපුවා වැරදි නෑ. ඔයාට හිතන දේ මං අහන්නේ. පරමාණුවක් තුළ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල පිහිටනවා. ශක්ති මට්ටම් ඉහළට යන්න යන්න ඒ වගේ ශක්තිය අගේ වැඩි වෙනවා. ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ශක්තිය වැඩි වෙනවා පරතරය අඩු වෙනවා. හරි. කලන ජයසිංහ ඉන්නවද? ඔව්ද? ඔයාට මොකද්ද දැන් මේකෙන් ගන්න තියෙන දේ? ඔයා ගත්ත දේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන නෂ්ටියට ශක්ති මට්ටම් වල ක්‍රියාත්මක වෙනවා. ඒවා වෘත්තාකාර පත්‍රයක තියෙනවා. ඒවා විසික් වෙලා යන්නේ නැහැ. අන්න හරි. විසික් වෙලා ඇතුළට ඇදිලා එන්නෙත් නැහැ. හරි. ඊළඟට ශක්ති මට්ටම් වල අතර පරතරය එන්නේ අඩු වෙනවා. ඒ වගේ ශක්තිය එන්නේ වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා පරතරය අඩු වෙනවා. එච්චර තමයි. එච්චරයි. ඉමාසි අනුසිකා ඔයා මොකද්ද මේකෙන් ගත්තේ? ශක්තිමත් ශක්ති මට්ටම් වල ශක්තිය එන්න වැඩි වෙනවා. එතකොට ඒ වගේ සංඛ්‍යාතය වැඩි හින්දා මේ තරංග ආය මේ පරතරය අඩු වෙනවා. ඒ කියන්නේ ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ඔව් සර්. ඒක ඇයි ඔයා එහෙම හිතන්නේ? මං කියන හින්දාද දැන් ඔයාට ඒක තේරුණාද? තේරුණා සර්. ඇයි ඒ පරතරය අඩු වෙන්නේ? මේකේ තියෙන්නේ මොකද්ද? ශක්තිය. ඇයි මේ ශක්ති පරතරය අඩු වෙනවා කියලා අපි කියන්නේ? ඔයාට හිතෙන හැටියට. කොහෙන්ද ඒක අපි ගත්තේ? තව ටිකක් ලේසි කරනවා ඕන. කොහෙන්ද අපි ඒක ගත්තේ? ඉස්සරහා තියෙන බෝඩ් එකේ උත්තරේ තියෙනවා. C සමානයි F ලැම්ඩා සමීකරණයෙන්. ඔව්. එතකොට සංඛ්‍යාත් නැහැ. මේ වර්ණාවලි රේඛා වලින් ගත්තේ. සංඛ්‍යාතේ වැඩි වෙනකොට සංඛ්‍යාත පරතරය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. අඩු වෙලා. එහෙනම් මොකද වෙන්න ඕනේ? ශක්ති මට්ටම් අතර පරතරයත් අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා. හරිනේ? හරි. හරි. බෝට්ට මේක කොහොම හිතුණා වෙන්න පුළුවන්ද? බෝට්ට කොහොම මේක හිතුණා වෙන්න පුළුවන්ද? එයාට ලැබුණේ වර්ණාවලිය සහ අයනීකරණ ශක්ති දත්ත. එයා බැලුවා එක වෙලාවකට එනවා අවශෝෂණ වර්ණාවලි, එක වෙලාවකට එනවා විමෝචන වර්ණාවලි. එයා ඊළඟට න්‍යෂ්ටියට මේ ශක්තිය අතර පරතරයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වල. ශක්තිය අතර වෙන්වීමක් තියෙනවා. එහෙනම් එයා පළවෙනියටම හිතුවා න්‍යෂ්ටිය වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්කොම එකක ඉන්න බෑ. ඔක්කොම එක වගේ වෙන්න බෑ. ඒවා ශක්තිය අතින් වෙන් වෙලා තියෙන්න ඕනේ. බෝට්ටාන් එහෙම හිතුනේ. බෝර් හිතුවා මේ න්‍යෂ්ටිය වටේ මේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම එක විදියට යන්න බෑ. මේවට ශක්ති මට්ටම් නැත්නම් ශක්තිය අතින් වෙන් වෙච්ච ඒවා තමයි මේවා තියෙන්නේ. ඊළඟට මේ වර්ණාවලියයි මේකයි සම්බන්ධ කරලා බෝර් කියනවා මේ එක ශක්ති මට්ටමක ඉඳන් එක ශක්ති මට්ටමකට යන්න හරි උඩ ඉඳන් පල්ලෙහාට එනකොට හරි ශක්තිය විකිරණ විදියට අවශෝෂණය හෝ විමෝචනය කරනවා. මේවා ශක්තිය විකිරණ විදියට අවශෝෂණය හෝ විමෝචනය කරනවා. ඒ නිසා තමයි මේ රේඛා ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ වර්ණාවලි සටහන දිහා එහා බලාගෙන ඉඳලා කියනවා සංඛ්‍යාතේ වැඩි වෙනවා. සංඛ්‍යාතේ වැඩි වෙනවා කියන්නේ ශක්තිය වැඩි. සංඛ්‍යාතේ වැඩි වෙනවා කියන්නේ ශක්තිය වැඩි. ඒ කියන්නේ න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. එතකොට පයින්ඩ ඕන කරන ශක්තියත් වැඩි වෙනවා. එතකොට සංඛ්‍යාතයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා.
රේඛා අතර පරතරය එන්න අඩු වෙනවා. මොන පරතරයේද? සංඛ්‍යාත පරතරය අඩු වෙනවා. ඒ කියන්නේ ශක්ති පරතරය මොකද වෙන්න ඕනේ? ශක්ති මට්ටම් අතර එන්න අඩු වෙන්න ඕනේ. ඒක ඔප්පු කරලා යා ගණිතමය විදියට ඔප්පු කරලා පෙන්නුවා. ඒක අපි කරේ නෑ. හරි. ඊට පස්සේ ආයව කැටි කරලා වාදයක් ඉදිරිපත් කරනවා. ඒකට තමයි කියන්නේ බෝරු වාදය. මේකේ මූලික උපකල්පන දෙකයි. බෝරු වාදයේ මූලික උපකල්පන දෙකයි. මොකද්ද? අනුදත් ශක්තියක් සහිත වෘත්තාකාර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින. එයා කොහොම කිව්වද දන්නේ? එයා තව එකක් කියනවා මේ යනකොට මෙහෙම යනවා මිසක් අල්ලා තමන්ගේ තියෙන ශක්තිය පිට කරලා අරේ අඩු වෙලා ඇවිල්ලා මේ නියස්ටිය වදින්නේ නැහැ, හැප්පෙන්නේ නැහැ. දැන් ඔයාලා බයිසිකලේ යනකොට වේගය අඩු කරොත් මේ වංගුවේ මේ අරේ පැත්ත මේ කේන්ද්‍රයේ පැත්තට කිට්ටු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඔක ඔයාලා හොඳට බලන්න ගල් කැටයක් ගැට ගහලා වේගෙන් කරකන්නකෝ. කරකලා නූලක ගැට ගහලා ඇහැට එන්නේ නැති වෙන්න හයියෙන් කරකන්නකෝ. කරකලා නවත්තන්නකෝ. නවත්තපු ගමන් මොකද වෙන්නේ? ගල් කැටේ ඇඹරිලා ඇවිල්ලා මේ නූල ඇඹරිලා ඇවිල්ලා මොකද වෙන්නේ? ඇඟිල්ල වටේ එතනවා නේද? ආන් ඒ වගේ වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ඇයි ඒ කියලා කියන්නේ නැහැ. ඒක තමයි තියෙන අඩුව. ඒතර මූලික උපකල්පන දෙකයි. දැන් මම ওই ප්‍රශ්නේ අහුවා. ඔයාලා කරේ මේකෙන් ගත්ත දේ විදියට මේක තමයි ඔයාලා ගත්තේ. වැරදි නෑ. මේ තමයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ හැටි. හරි මේක තමයි සාමාන්‍ය කතන්දරේ. බෝරු වාදයේ උපකල්පන දෙක තමයි අපි මේකෙන් ගත්තේ. නෑ. මේක ඇතුළේ තියෙනවානේ කතන්දර ගොඩක්. ඉලෙක්ට්‍රෝන දැන් ඔයාලට තියෙනවද මෙන්න මේවට උත්තර? පරමාණු ඇතුලේ ශක්ති මට්ටම් තියෙනවා කියන්නේ සාක්ෂි ඔයාලට තියෙනවද? පරමාණු ඇතුලේ ශක්ති මට්ටම් තියෙනවා කියන්නේ සාක්ෂි ඔයාලට තියෙනවද? මතක් කරලා බලන්න සාක්ෂි තියෙනවද? මොනවද? Tamanට ඇහෙන්න කියවන්න බලන්න මොකද්ද මොනවද? එක වර්ණාවලිය දෙක අයනීකරණ ශක්ති දත්ත. මේ වර්ණාවලිය දැක්කම ඔයාට මොනවද හිතන්න පුළුවන්? මේ වර්ණාවලිය දැක්කම මොනවද හිතන්න පුළුවන්? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය උදෙසා විකිරණ අවශෝෂණය කරනවා විමෝචනය කරනවා. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනකොට ඒ සංක්‍රමණ අවශ්‍යතාවය සඳහා විකිරණ ඇදලා ගන්නවා එක්ක පිට කරනවා. අඩු ශක්තියෙන් වැඩි ශක්තියට යන්න නම් විකිරණ අවශෝෂණය කරන්න ඕනේ. වැඩි ශක්තියෙන් අඩු ශක්තියට එන්න නම් විකිරණ විමෝචනය කරන්න ඕනේ. අන්න දැන් හිතනවා. අඩ එහෙනම් මේකේ ශක්තිය වෙනස් වෙන්න ඕනේ. නේ? ශක්තිය වෙනස් දැන් ඔයාට බෝර් වුණා නම් ඔයාටත් හිතන්න පුළුවන්. එහෙනම් ශක්තිය වෙනස් තැන් තියෙන්න ඕනේ. ඊට පස්සේ අවශෝෂණය කරන්න මේක අඩු වෙන්න ඕනේ අරක වැඩි වෙන්න ඕනේ. පරතරය අඩු වෙන්න නම් ශක්ති පරතරයත් එන්න අඩු වෙන්න ඕනේ. අන්න එහෙම තමයි මෙතන මේ දෙක පස්සේ තමයි කටපාඩම් කරගන්න ඕනේ. ඔයාලා වැරදි නෑ. ඔයාලට මතකත් තිබ්බා. ඒ වුණාට ආන් අර විදියට හොඳට ඔළුව පළල් කරගන්න ඕනේ. ඔළුව හොඳට විශාල කරගන්න ඕනේ. ඒක ඇතුලේ තර්ක අනුකූල හැකියාව වැඩි කරගන්න. හරි මට කියන්න අන්තිමට ලියපු එක තසෙන් නීල් බෝර් නම් විද්‍යාඥයා විසින් හයිඩ්‍රජන් වර්ණාවලිය පැහැදිලි කර දීමට බෝර් වාදය ගොඩනගන ලදී. ඒකේ පළවෙනි එක ලියන්න තියෙනවා. නෑ වෙන පාට පෑනක් ගන්න කිව්වම හරිද? හරි වෙන පාට පෑනක් අරගෙන ලියන්න වර්ණාවලියට අනුව හරිද? වර්ණාවලියට අනුව පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය සඳහා කියන්නේ හැමෙ යන්න සංක්‍රමණය සඳහා ශක්තිය විකිරණ ලෙස වරහන් ඇතුලේ ෆෝටෝන විකිරණ කියන්නේ තේරෙන්නේ අනිත් අයට ෆෝටෝන ඒ කියන්නේ ක්වොන්ටම් පැකට් ෆෝටෝන තව විකිරණ ලෙස මොකද පරමාණු තුල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය උදෙසා ශක්තිය විකිරණ ලෙස අවශෝෂණය හෝ විමෝචනය කරයි.
අවශෝෂණය හෝ විමෝචනය කරයි. හොඳට තේරුම් ගන්න. හරිනේ? එසේනම් පරමාණුව තුල ශක්තියෙන් වෙනස් ශක්ති මට්ටම් වරහන් ඇතුලේ ක්වොන්ටම් ලෙවල් මට්ටම් ක්වොන්ටම් ලෙවල් ශක්ති මට්ටම් පැවතිය යුතුය. වෙන පාටකින් ලියන්නේ මේ තමාර මම කිව්ව හිතන තැන. ඊට පස්සේ ශක්ති මට්ටම් වල ශක්තිය න්‍යෂ්ටියේ සිට ඈතට යන විට වැඩි වන අතර ඒක කොහෙන්ද ආවේ? ඒක බෝට් කොහෙන්ද ආවේ? අංගේ ආපු තැන පොඩ්ඩක් බලමු. බෝට් එක ඒ අදහස කොහෙන්ද ආවේ? වරහන් ඇතුළේ ලියන්න රේඛාවල සංඛ්‍යාතේ වැඩි වෙන නිසා. බෝරේ අදහස ගත්තේ කොහෙන්ද? මේ රේඛාවල සංඛ්‍යාතේ වැඩි වෙන නිසා. ඇයි ඒ? සංඛ්‍යාතේ වැඩි කියන්නේ ශක්තිය වැඩි. න්‍යෂ්ටියේ සිට ඈතට යනකොට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඇයි බෝර එහෙම කියන්නේ? ශක්ති සංඛ්‍යාතේ එන්න වැඩි වෙනවා. සංඛ්‍යාතේ වැඩි වෙනවා කියන්නේ ශක්ති අවශ්‍යතාවයත් වැඩි වෙනවා. න්‍යෂ්ටියේ සිට ඈතට යන විට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි විය යුතුයි. න්‍යෂ්ටියේ සිට ඈතට යන විට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි විය යුතුයි. හරිද? දැන් අපිනේ ඔය බෝර්ගේ වාදය ඉගෙන ගන්න එන්නේ පුතේ. බෝර් මම කියන්නේ ටිකක් අර අමාරුයි. මං හිතන්නේ මේ බෝර් හිතපු තැන ඉඳන් වගේ හිතන්න හුරු කරන එකක් මේ කරන්නේ. බෝර් හිතුවේ මෙහෙටනේ. අපි හිතන්නේ මෙහෙට. ඒක තමයි අපි කඩන්න ඕනේ. අපිත් මෙහාට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරි. ඇයි බෝර් එහෙම හිතුවේ? දැන් වරහන් ඇතුළේ ලියන්න කිව්වේ මොකද්ද? වරහන් ඇතුළේ ලියන්න කිව්වේ රේඛාවල සංඛ්‍යාතය වැඩි වේ. හරි. වරහන වැහුවා. ඊට පස්සේ සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට හැමතිස්සෙම ඔළුව ඇතුලේ තියාගන්න ශක්තියයි සංඛ්‍යාතයයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ. සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට රේඛා ලංවන නිසා සංඛ්‍යාතයේ ශක්තියයි අනුලෝමව සමානුපාතිකය. සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට රේඛා ලංවන නිසා
ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය. ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය. හොඳට ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය න්‍යෂ්ටියේ සිට ඈතට යන විට කියන්නේ ශක්තිය වැඩි වෙනකොට න්‍යෂ්ටියේ සිට ඈතට යන විට එනම් ශක්තිය වැඩි වෙන විට අඩු විය යුතුයි. ශක්තිය වැඩි වෙනවා පරතරය අඩු වෙනවා. දැන් නෝට් එක ලියපු පාටින් බෝර් වාදයේ මූලික උපකල්පන කියලා ලියනවා. බෝර් වාදයේ මූලික උපකල්පන දැන් නෝට් එකේ පාටින් බෝර් වාදයේ මූලික උපකල්පන මේක මෙච්චර මට අමාරු කරන්න දෙයක් නෑ. දැන් ඔයාලා හිතයි මේ අප්පෝ මෙච්චර කීවද? නෑ මට ඕනනම් තිබ්බ බෝර් වාදයේ උපකල්පන කියලා දැන් ඉන්න තැන හැටියට උපකල්පන දෙක කියලා එතන ඉඳන් යන්න. එහෙම බෑ. ඔළුව දියුණු කරන්න. ඔරොත්තු දෙන්න හදා ගන්න ඕනේ ඔළුව. ඒකටයි මෙච්චර කීවේ. හරි. එතන මට ওই උපකල්පන දෙක කෙලිම කියලා වැඩේ ඉවර කරන්න තිබ්බා. එක බෝර් හිතපු හැටි. ඒ කියන්නේ දෙයක් අපි හිතන හැටි ඉගෙන ගන්න ඕනේ. කටපාඩම් කරලා ඒක ලියන එක නෙමෙයි අපේ වැඩේ. හරි? එහෙම කරලා ඒ ගන්න ටිකක් අමාරුයි. හරි. එක දැන් බෝර් කියනවා මොකද්ද? න්‍යෂ්ටිය වටා අනුදත් වචනේ තියෙන්න ඕනේ permitted. ඒ කියන්නේ නිශ්චිත, නියත. න්‍යෂ්ටිය වටා අනුදත් ශක්තියක් සහිත වෘත්තාකාර ශක්ති මට්ටම් පවතී. ශක්ති මට්ටම් තුල එහෙම ලියන වෘත්තාකාර ශක්ති මට්ටම් තුල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. දෙක මොකද කියන්නේ පළවෙනි උපකල්පනය? දැන් ගොඩාක් ඔයාලා ඕ ලෙවල් වලදී කරේ මොකද්ද? ටක් ගාලා ඔක gediya පිටින් ඔයාලා ගිලලා තද කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් පාඩම් කරනවා කියලා. එහෙනම් පුතේ අපි පාරේ බහැලා ගමනක් යන්න බෑනේ. දැන් ඔයා ඇවිල්ලා පාරේ බහැලා මම යද්දි මගෙන් අහනවා සර් බෝර් වාදේ දැන් බස් එකේ හරි අපි හම්බුනාම ඔයා අහනවා මගේ බෝර් වාදේ. එහෙනම් ඉතින් මටත් අමතක වෙන්න එපා. එහෙම බෑ මේක ඇඟ ඇතුළටම ගන්න ඕනේ. ඇඟ ඇතුළට ගන්නේ කටපාඩමින් නෙමෙයි. කටපාඩම් කරොත් දැන් මං අහපු ගමන් බෝර් වාදේ කියපන්. ඉන්නවා වචනේ විතරයි ඇහෙන්නේ. බෝර් වාදයක් එන්නේ එළියට එහෙම යනවා. ඒ විදිහට ඉගෙන ගන්න නැතුව වෙන මෙහෙම සමස්තය ඉගෙන ගත්තාම ඕකේ ඇති දෙයක් නැහැ. හරි. දෙක තමයි බෝරුත් වංචා කරපු තැන. දෙක ඕන් ලියන්න ඈ. මොකද්ද? ඉස්සලා හිතන්න මම කියන්න කලින් මොකද්ද දෙක? හිතාගන්න. මොකක්ද දෙක? යනකොට ශක්තිය අඩු වෙලා තමන්ගේ තියෙන ශක්තිය පිට කරලා අරය අඩු වෙලා වදින්නේ නැහැ කියලා බෝරු උපකල්පනය කරනවා. ඒක මහ ලොකු දෙයක්ද? දැන් ඕක නිකාම කටපාඩම් කරොත් තේරුමක් නැහැනේ. ඔයත් දන්නවා නූල බාල්දිය අර පොඩි කාලේ බාල්දියකට ගහලා කරකන්නකෝ. බාල්දිය කරකලා අතහැරපුවාම මොකද වෙන්නේ? බාල්දිය ඇවිල්ලා වදිනවා ඇඟේ ටිකකින්. ඇඹරිලා ඇවිල්ලා බාල්දිය ඇඟේ වදිනවා. ඔය අයන් එක එහෙම කොල්ලෝ කරකන්නේ කරකලා ටෝන් ගාලා වද්ද ගන්නේ. ඒ සිද්ධිය වෙන්නේ නැහැ කියලා කියනවා. වෙන්නේ නැති වෙන්නේ ඇයි කියලා ඌ කියන්නේ නැහැ. ඌ නෙමෙයි එයා කියන්නේ. හරි. දෙක.
වෘත්තාකාර ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන චලනය වන වෘත්තාකාර ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන චලනය වන අතරතුරදී තමා සතු ශක්තිය වැදගත් ඈ. දැන් තමා කියන එක කැතයි වගේ නම් ඉලෙක්ට්‍රෝනය සතු ශක්තිය දැන් එයාට තියෙන ටික පිටින් ගන්න ඒවා නෙමෙයි මේ කියන්නේ. තමා සතු ශක්තිය පිටින් අරගෙන තියාගත්තේවත් නෙමෙයි. හරි. තමා සතු ශක්තිය විමෝචනය කර පිට කරලා විමෝචනය කර අරය අඩු වී න්‍යෂ්ටියේ ගැටෙන්නේ නැත. වරහන් ඇතුලේ මේ බෝර්වාදේ පැහැදිලි කර දී නැත. අන්තිම ඉලෙක්ට්‍රෝන තාම පුතේ එහෙම වෘත්තාකාරද ඉලිප්සාකාරද කියලා අපිට කියන්න බෑ. මොකද බෝර්වාදේ දැන් අපි දන්නේ නැහැ තාම. ඉවර නෑනේ නේද? අපි තව 100%ක්ම කතා කරලා ඉවර නෑනේ. එතකොට බලමු මොකද්ද තත්ත්වය කියලා. දැන්ට බෝර් කියන විදියට වෘත්තය කියන්නේ. අපි ඉන්නේ බෝර්. දැන් තොම්සන්ගේ වාදයේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරා. එදා හිටියේ එතන. අපි එදා හිටියේ එතන. දැන් අපි එන්නේ මේ ඒකයි අතීතයේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් එන්නේ. දැන් අපි ඊට පස්සේ රදර්ෆර්ඩ්ගේ ආකෘතිය ළඟට ඇවතිලා හිටියා. රදර්ෆර්ඩ්ගේ ආකෘතියට පැහැදිලි කරලා දෙන්න බැරි ඒවා. එතකොට දැන් ඇයි මොනවද බැරි වුණේ? අයනීකරණ ශක්ති දත්තයි වර්ණාවලියයි පැහැදිලි කරලා දෙන්න බැරි වුණා. බෝර්වාදය හැදුවා. අපි දන්නේ නැහැ මේක 100%ක් හරිද නැද්ද කියලා. මේකෙන් මොනවා හරි එකක් පැහැදිලි කරලා දෙන්න බැරි වුණොත් වෙන තැනකට යන්න වෙනවා. එතකොට බලමු මොකක් හරි වෙයිද කියලා. හරි. වෙන පාඩ පෑනකින් දැන් ටක් ගාලා ඉක්මනට ලියා ගන්න. හරි. න්‍යෂ්ටියේ සිට ඈතට යන විට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. පරතරය අඩු වෙනවා. න්‍යෂ්ටියේ සිට ඈතට යනකොට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා, පරතරය අඩු වෙනවා. හොඳට බලන්න මන් දිහා හොඳට බලන් ඉන්න. අද හින වැදගත් දවසක්. ඉගෙන ගන්න විදිය මම මේ පෙන්න. දැන් ඔයා මම මොකුත් නොකිය. හරිද? මම මොකුත් නොකිය. ඕක දුන්නා නම් අද මම නෝට් එක දුන්නා නම් බෝර්වාදේ කියලා. ඔයා ගන්න ඕක. මොකද්ද? න්‍යෂ්ටිය ඉඳන් ඈතට යනකොට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා, පරතරය අඩු වෙනවා. එතකොට මම කියවනම් මෙතනට ඇවිල්ලා පුතේ න්‍යෂ්ටිය ඉඳන් ඈතට යනකොට ශක්තිය වැඩි වෙනවා, ශක්ති මට්ටම් අතර පරතරය වැඩි වෙනවා, පරතරය අඩු වෙනවා. ඒක තමයි බෝර් කියන්නේ. කියලා කිව්වනම් ඔයා කියන ඕක තේරුණා. බලන්න අපිට ඕක තේරුම් ගන්න ඇත්තටම කොච්චර දුර ආවද? ඔයා ඕක කටපාඩම් කරගන්නවා නම් කටපාඩම් කරන්නේ නැහැ ඇත්තටම. ඕක මතක තියාගන්නේ මේ සේරම තේරුම් ගත්තට පස්සේ තමයි ඔහොම සරල කරගන්නේ. දැන් ඔය ගොඩක් අය කෙටි ක්‍රම උගන්වනවනේ.
මං ඒ යාලට දොස් කියනවා නෙමෙයි. අන්න එතන තමයි වැරද්ද. එතකොට තමයි පුතේ පේපර් 10000යි එහෙම කරලා බහුවර්ණ 3000යි එහෙම කරලා යන්න වෙන්නේ. ඇයි අර බහුවර්ණයක් විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවක් හදලා නැහැ. ඊට පස්සේ තමයි ඊළඟ එක තමයි අන්තිමට දැන් වේගෙන් කරනකොට තේරුම් ගන්න බැරි වෙනවා කියන්නේ. ඒ තේරුම් ගන්න බැරි මූලහදී ඔළුව හදාගත්තේ නැති හින්දා. එතකොට මේ අන්තිම එක කටපාඩම් කරන්න එපා කවුරුත් අරමුණක් නැතුව හොඳට සිද්ධිය තේරුම් අරගෙන ඇවිල්ලා සරල කරලා කෙටි වාක්‍යයකින් මතක තියාගන්නවා. බෝර් කියන්නේ වෘත්තේ යනවා. වෘත්තේ යනවා. ශක්තිය මෙහාට යන්න යන්න වැඩි වෙනවා. පරතරේ එන්න එන්න අඩු වෙනවා. ඇත්තටම එයා ඔය මොකුත් කිව්වේ නැහැ. එයා ඔප්පු කරලා පෙන්නුවා මෙන්න මේ වගේ සමීකරණයක්. ශක්ති මට්ටමක ශක්තිය මේක ඔයාලගේ සිලබස් එකට නැහැ. නිකන් ශක්ති මට්ටමක ශක්තිය සමානයි ඍණ k වතාවක් n වර්ගය. n කියන්නේ ක්වොන්ටම් ශක්ති මට්ටමේ අංකේ. මම නිකන් මේ වැඩිපුර කියන්නේ ඈ. ඕන කෙනෙක් ඕන නම් ලියා ගන්න සටහන් කර ගන්න. ශක්ති මට්ටමක ශක්තිය En. දැන් ඒක සමානයි මෙහෙම. k විශාලයි බිඳුවයි. මේක 10යි කියන්නේ. ඒ වගේ ධනාගයක්. En පළවෙනි ශක්ති මට්ටම ගන්න ඕන නම් n වෙනුවට කීය දානවද? 1 දානවා. ඔන්න ඔහම ගණිතමය සම්බන්ධයක් එයා ව්‍යුත්පන්න කරලා පෙන්නුවේ. නැතුව මේ බෝර් ඕවා බොහොම මේ මොනවක් කිව්වේ නෑ. අපි තමයි ඉතින් ඔය බෝර් මෙහෙම කීවා කියලා ඔක්කොම හදාගත්තේ. හරිද? බෝර් කිව්වේ ඔහොම. මේක තමයි දියුණු මිනිස්සුන්ගේ ක්‍රමය. K කියන්නේ පුතේ පරමාණුව සහ න්‍යෂ්ටි අතර තියෙන ආකර්ෂණ බලය නිසා ලැබෙන නියතයක්. හරි. දැන් රිලැක්ස් එකේ විනාඩි 5ක් අරගෙන මුලින් ඉඳන් ටික ඔක්කොම ටික කියවගෙන ඉන්නකෝ. එතන ඒ chapter එක ඉවර කරන්න. දැන් බෝර් වාදයේ ගොඩනගා ගත්තා. අවසානයේ හරි සරලයි. ඊට පස්සේ ඔක කියව ගන්නකෝ. ඊට පස්සේ මෙන්න මේ ආකෘතිය අපි අඳගමු. මේ මොකද්ද න්‍යෂ්ටිය? බය වෙන්න එපා ඈ. වෙන්න පළවෙනි ශක්ති මට්ටම. හරියට වෘත්තාකාරව ඇඳගන්න. මම සමීකරණ ලියන්නම් අර එහෙන්. මේක 2. ඔයාලා කීපයක් ඇඳගන්න. මෙන්න මේක 3. වෘත්තේම තියෙනවා. ඔව්. මේක n සමානයි 1 k. n සමානයි 2 l. n සමානයි 3 kl m. n සමානයි 4 n. මෙයා කියන්නේ බෝර් කියන්නේ ඉලෙක්ට්‍රෝනයයි න්‍යෂ්ටියයි අතර තියෙන ආකර්ෂණය බලය උපයෝගී කරගෙන යා දෙනවා යම්කිසි ශක්ති මට්ටමක ශක්තිය ඍණ k බෙදීම n වර්ගය. k කියන්නේ ධන සංඛ්‍යාවක් ධන නියතයක්. ධන නියතය. ඔන්න ඔහම සමීකරණයක් එයා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕකෙන් තමයි ඔක්කොම මේකෙන් තමයි මේක ඇඳගත්තේ ඇත්තට. අපි මේක ඇඳලානේ මේක කිව්වේ. ඕක කොහොම. හැබැයි බෝර් කරා එක දෙයක් බෝර් මේක ඔප්පු කරේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන කෙනෙකුට විතරයි. මේ සමීකරණය ඔප්පු කරන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන හයිඩ්‍රජන් වගේ අයට. එයාට ඕන උනේ හයිඩ්‍රජන් වල වර්ණාවලිය පැහැදිලි කරලා දෙන්න. ඒතර හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන එක ඉලෙක්ට්‍රෝන එකේ තියෙන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයයි න්‍යෂ්ටියයි අතර ආකර්ෂණයයි කොන්ටිනීකරණයයි සම්බන්ධ කරලා තමයි මේ සමීකරණය හදලා තියෙන්නේ. දැන් මම ඒක කිව්වේ ඉතින් කවුරු හරි හිතන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් එයාට හිතන්න මම ඔය එව්වේ ඒ ඊතලේ. බෝර් මේ සමීකරණය හැදුවේ කොහොමද? බෝර් මේ සමීකරණය හැදුවේ හයිඩ්‍රජන් වලට. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන න්‍යෂ්ටිය වටේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන පද්ධතියක් සඳහා තමයි මේ සමීකරණය හදලා තියෙන්නේ. බෝර්ට ඕන උනේ ඇත්තටම හයිඩ්‍රජන් වර්ණාවලිය ඇති වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න. හරි. දැන් chapter එක හොඳට කියව ගන්න, කියවලා මේක ඇඳ ගන්න, සමීකරණෙත් ඕන අය ලියා ගන්න, කටපාඩම් කරන්න දෙයක් නෑ ඒකේ. මං ගෙදරින් වැඩක් කියන්නම්. ඒක ගෙදරින් කරමු.
හරිද? වැඩි දුර යන අයට ගෙදරින් මම වැඩක් කියන්නේ. මම මොකුත් එතනින් එහාට කියන්නේ. හරි. දැන් මට මේ ඊළඟ වැඩේ කරන්න පුතේ ඔහොම වෘත්තය ඇඳන් කරදරයි. ওই වෘත්තය ඇඳන් මට කරදරයි ওই වැඩේ කරන්න. ඒ හින්දා මම ඔක අඳිනවා දිගට. මේ බෝඩ් එකේ දිගට අඳිනවා. හරි. මේ වෘත්තේ කඩලා දිගට අඳ ගන්නවා මට ලේසියි. හරි. දැන් කවුරු හරි හිතනවා නම් මෙන්න මෙහෙම කවුරු හරි හිතේ අදහසක් තියෙනවා නම් කෙටි ක්‍රම ටිකක් ඉගෙනගෙන මේ ලේසියෙන් මේ විභාගේ ගොඩ දාගන්න ඕනේ. කොහොම හරි මෙඩිසින් යන්න ඕනේ, ඉංජිනේරිය යන්න ඕනේ, නැත්නම් කැම්පස් එකකට යන්න ඕනේ, උපාධියක් ගන්න ඕනේ, රස්සාවක් හොයා ගන්න ඕනේ. එහෙම හිතනවා නම් එහෙම හිතලා එහෙම හිතන්න එපා. හොඳට මේක කරන්න ඕනේ, හොඳට ඉගෙන ගන්න ඕනේ. උපාධි තියනවා පුතේ, තව එහාට ඒවා කරන්න පුළුවන් ඒවා ඉහළට යන්න ඕනේ. තව ඉගෙන ගන්න ඕනේ. හොඳ තැනකට යන්න ඕනේ. නැතුව මේ නිකං කායි කෙටි ක්‍රම ඉගෙනගෙන විභාගේ ලේසියෙන් ගොඩ දාගෙන එහෙම යන්න එපා. කොහොමවත් ඉස්සරහට යන්න හදන්න එපා. හොඳට ඉගෙනගෙන හොඳට දැනගෙන වැඩකාරයෙක් වෙලා තමුන්ගේ දැනුම, බුද්ධිය, හැකියාව කියන තුනම හදාගෙන හොඳ තැනකට යන්න. හොඳ තැනකට යන්න try කරන්න. කෙටි ක්‍රම එහෙම ඒවා පස්සේ අපි එකතු කරගමු. ඒවයි විභාගෙත් ගොඩ දාමු. මග නවතින්න හදන්න එපා. ඉදිරියටම යන්න. මේන් එළියට යන්න පුළුවන්, මේ රටෙන් එළියට යන්න පුළුවන්. මේ රටෙන් එළියට ගියාට පස්සේ මේ අපෙන් අහන්නේ අපි කවුද මේ රටේ උන් එහෙම හැව්වට මේ වෙන රටවල වල අහන්නේ දක්ෂයාට තමයි තන දෙන්නේ. ඒ හින්දා ඔයා හැම වෙලාවෙම දක්ෂයෙක් වෙන්න උත්සාහ කරන්න. නැතුව මේ කොහොම හරි විභාගේ පාස් වෙලා එහෙම යන්න උත්සාහ කරන්න එපා. මට බෑනේ එහෙම හිතන්නත් එපා. මේ විදියට ගැඹුරින් අධ්‍යයනය කරන්න. මොලේ දියුණු කරන්න. මොලේ දියුණු කරනකොට ඉබේම ඕක හැදිලා යනවා. අපි කරන්නේ ලේසි දැනකට ගිහිල්ලා ලේසියෙන් මොනවා හරි කරලා ලේසියෙන් මේක උඩ දාලා ලේසියෙන් රස්තාවක් කරගෙන එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. හැම වෙලාවෙම දැන් අමාරු දේවල් කරන්න. ඔළුව කකාරෝ මහන්සි වෙන්න. ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. නැත්තම් දවසක ඔයාට වෙයි ඔයාට වඩා බූරුවයට දේ රස්සාව කරගෙන උන්ට සර් මැඩම් කියාගෙන ඉන්න වෙයි. හරි? එහෙම වෙන්න එපා. හරි. දැන් මම අර මේක මෙහාට ඇඳ ගන්නවා ඈ. මෙහාට ඇඳ ගන්න. ඕම් පළවෙනි ශක්ති මට්ටම රවුම කඩලා දිනවා ඈ. ඕම් දෙවෙනි එක ශක්තිය මේ පෙන්වන්නේ. ශක්තිය වැඩි වෙනවා. පරතරය මොකද වෙන්නේ? අඩු වෙනවා. මාත් එක්ක කටුකොලයක ගහගමුද මේක? 5ක් විතර උඩට ගහන්න ඕනේ. අඩු කර කර ගහගන්න. කටුකොලයක නෝට් එකේ ගහන්න එපා. කටුකොලයක මේක ගහන්න මම එවලා තියෙනවා රූපයක්. ඔය ගුඩ ආයික මම පස්සේ කියන්නම්කෝ. ඔය කතා කරන්න මම වැඩි කැමති නෑ. ඒකට ඔයාලට මේක ඔය මේ ඩිජිටල් රූප තියෙන්නේ. ඩිජිටල් රූප දිහා මම අර ප්‍රැක්ටිකල් එහෙම එවනවා. ඒව බලන්න. ඒකට ඒ වගේ දේවල් දිහා ගොඩක් වෙලා බලන්න යන්න එපා. ඒකෙන් මොලේ පොඩ්ඩක් බහිනවා. මේ මොකද සර් ඒ කිව්වේ? ඒ වාගෙන් මතක ශක්තිය අඩු වෙනවා. ඇත්ත කතාව. මේ දෙක නිකන් එක ළඟ වාගේ පොඩ්ඩක් ඔයාලා අඳිනකොට අඩු කරලා අඳින්න ඈ. මට මේ අඩු කරන්න බෑනේ, පේන්නේ නැතුව යනවනේ. හරි? මීට වඩා මට අඩු කරන්න බෑ ඔය. ඔයාලා අඳිනකොට අඩු කරලා අඳින්න. කොහොමද දාගන්නේ? මාත් එකම කරමු ඈ. දැන් මේ හදන්නේ බෝර්ගේ වාදයෙන් මේක පැහැදිලි කරලා දෙන්න. මේ හයිඩ්‍රජන් වර්ණාවලිය. බෝර්ට ගොඩක් දේවල් ඕන උන්නේ නැහැ. බෝර්ට උනුනේ හයිඩ්‍රජන් වර්ණාවලිය පැහැදිලි කරලා දෙන්න විතරයි. මං 6ක් ඇඳගත්තා.
ඔයාලත් 6ක් ඇඳ ගන්නකෝ. නම් කරන්නකෝ. හරි ඉක්මනට අඳිමු ඈ. මන් දිහාත් බලන්න මම කටහඬ හොඳ හැවුම්කම් දෙන්න. කටහඬට හැවුම්කම් දීලා මවන්න. අර පාඩම හොඳට ගෙදරින් කියවලා මේ අධ්‍යයනය කරන්න. අපි අන්තිමට පාඩම හැම එකම සාරාංශ කරලා බලමු. හරිද? දැන් ගන්න පැන්සලක් හරි මොකක් හරි එකක් අතට ගන්න. පැන්සලක් ගන්න අතට. ෆෝන් එක අතේ තියෙනවා ටිකක් අමාරු වෙයි. ඔය කොහේ හරි තියාගන්න තැනක් හදාගත්තා නම් හරි. ෆෝන් එක කොහේ හරි තියාගත්තා නම් ලේසි. හරිද? හරි. මම මේ යටින් අර සංඛ්‍යාත රේඛා ටික ඇඳ ගන්න මෙතනින් එකක් ඇඳ ගන්නවා. ඔයාලත් එහෙම එකක් ඇඳ ගන්න පටියක් වගේ එකක්. ඒකම මේ නිල් පාටින් අඳින්න. මේ ශක්ති මට්ටම් නෙමෙයි මේ වෙනම එකක් ඈ. අර වර්ණාවලි සටහන අඳින්න මම මෙහෙම එකක් ගහ ගන්න. දැන් මම මේ උඩ පැන මෙහෙම කරනකොට එකෙක් දෙන්නෙක් ඉන්නවා. අනේ පිපල යන්න ඕවා මේ මොනවටද කියලා එහෙම ඉන්නේ වුණු එහෙම ඉන්න එපා. එහෙම ඉන්නොත් ඔයාලට කෙලවෙයි ඈ. ආවොන්න ගහගත්තා. හරි. මේක දැන් අඳින්න හදන සංඛ්‍යාතය ඈ. ඔන්න දැන් හරි ගහගත්තා. දැන් මේ මොකද මම ඇදලා තියෙන්නේ මේ හයිඩ්‍රජන් පරමාණු ඇදලා තියෙන්නේ. ඒ රවුම් කොහොමද නෑ මේ ලේසියට රවුම දික් කරලා ඇඳගත්තා. නැත්තම් මේක කරන්න බෑනේ. ගන්න පැන්සල ගන්නකො අතට. නැත්තම් මකන්න බෑනේ. හරි. ගන්න ඔයාගේ පැන්සල අතට. ඔන්න පන්නනවා එකක්. මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනය ඉන්නවා කියන්නේ n සමානයි 1. n සමානයි 1 ඉන්න ඉලෙක්ට්‍රෝනය මෙතන ඉඳන් මෙතනට පයින්නවා. හරි. මම අහන ප්‍රශ්න වලට ඔයා ටක් ගාලා උත්තරේ දාන්න. මේ උත්තරේ හිතින් කියන්න කටින් කියන්න. දැන් ශක්තිය අවශෝෂණය කරනවද විමෝචනය කරනවද? ශක්තිය අවශෝෂණය කරනවද විමෝචනය කරනවද? මූ ශක්තිය අඩුයි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්න බෑ. මූ ශක්තිය අඩුයි මූ ශක්තිය වැඩි. අඩු ශක්තියේ ඉඳන් වැඩි ශක්තියට යන්න නම් ශක්තිය අවශෝෂණය කරනවා මෙහෙම් විකිරණය එවනවා. ඒකෙන් ඕන එක ඇදලා ගන්නවා. එළියට යන එකේ ඒක නෑ. අවශෝෂණ වර්ණාවලියක් එන්නේ. පල්ලෙහා ඉඳන් උඩට පැන්නොත්. දැන් මෙතනට පැන්නා. මේ රේඛාවට අදාළ මේ අවශෝෂණය කරගත්තු ශක්තියට අදාළ සංඛ්‍යාතයක් තියෙනවා කාට අනුවද? E සමානයි HF ට අනුව. මං කිව්වා මෙතන ශක්තිය 10යි නම් මෙතන ශක්තිය 20යි නම් ඒක ශක්ති මට්ටමක ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ 20 අඩු කිරීම 10ක්. අවශෝෂණය කරන්න ඕන ශක්තිය ෆෝටෝනයකට තිබිය යුතු ශක්තිය 20 අඩු කිරීම 10යි. කියන්නේ 10යි. එහෙනම් මෙතනින් ගන්න ෆෝටෝනේ ශක්තිය 10යි. ඒ ශක්තියට අදාළව සංඛ්‍යාතයක් තියෙනවා. මේ හැම අවශෝෂණය කරන ශක්තියකටම අදාළ සංඛ්‍යාතයක් තියෙනවා. ආන්ගේ සංඛ්‍යාතේ මට ඔහොම ගණනය කරගන්න පුළුවන්. ආන්ගේ සංඛ්‍යාතේ මම මෙතන ලකුණු කරනවා. මේ පැත්ත මම ගන්නවා සංඛ්‍යාතය වැඩි වෙන පැත්ත. සංඛ්‍යාතය වැඩි. හරිද තේරුණාද ඒක? ගොඩ අයට ඕක එකපාරට තේරුම් ගන්න. මෙතන ඉඳන් මෙතනට යන්න මොනවද ඕනේ අප්පා? ශක්තිය ඕනේ. ශක්තියක හොයාගන්නේ කොහොමද? මූට ඕනේ ශක්තිය හොයාගන්නේ කොහොමද? මේ ශක්ති වෙනස. මේ ශක්ති මට්ටමෙන් මේක අඩු කරනවා. ඒක ගන්නෙ මොනවා විදිහටද? ෆෝටෝන විදිහට. ඒ ෆෝටෝනේ සංඛ්‍යාතය හොයන්නේ. E සමානයි HF වලින්. ඒ සංඛ්‍යාතය තමයි මේක ලකුණු කරන්න හදන්නේ. දැන් මේ රේඛාවට අදාළ සංඛ්‍යාතයක් තියෙනවා කියලා ඔබතුමාලා පිළිගන්නවානේ. ආන්ගේ සංඛ්‍යාතය මම මෙතන කොහේ හරි තැනක ලකුණු කරනවා. ඒ සංඛ්‍යාතය මෙතන කොහේ හරි තැනක ලකුණු කරනවා. හරි මෙන්න මෙතනින් මේක මම දානවා අංක මේකට දානවා A කියලා. ඒව ලකුණු කරනවා මම මෙතන ඈ. මෙතන ලකුණු කරනවා. ඔයත් ලකුණු කරගන්න. A කියලා දාන්න. පැන්නේ කොහෙන් කොහෙටද? එකෙන් දෙකට පැන්නේ. එහෙනම් මෙතන එක දාන්න. පැන්න තැන මෙතන දෙක දාන්න. හරි. මේ පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. මේ ඊතලෙන් පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. මම පන්නනවා ඊළඟ මේකේ දැන් කාට හරි ඉතින් ඕක දැන් එක ඉලෙක්ට්‍රෝනේ තිබ්බේ සර්. ඉතින් ආයෙ පයින්නේ කොහෙද? එකක් පැන්නනේ. උතන ආයෙ දිනවද ඉලෙක්ට්‍රෝන? නෑ මේ නිකන් මේ හිතලා කරන්නේ. මේ වෙන එකක්.
හැම එක ඉලෙක්ට්‍රෝනයක් එත පැන්නට පස්සේ ඒක ඉවරයි. මම කියන්නේ මේකේ ඉතින් අපිට එකකට එක ගානේ අඳින්න බෑනේ. ඒ හින්දා මෙතන ඉන්න ඊළඟ එක මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනයක් ඊළඟ එකට පැන්නොත් කියලා ඉගන්නේ නේ. නැතු දැන් කෙනෙක් හිතයි ඉලෙක්ට්‍රෝන එකක් තියෙන එකද කීපාරක් පයින්නද? එහෙම නෙමෙයි මේ කියන්නේ. වෙන එක පරමාණු ගොඩක් තියෙනවනේ ඕක ඇතුලේ. වෙන එක තියෙන ඉලෙක්ට්‍රෝන එකට බැයිද අවශ්‍ය ශක්තිය හම්බුනොත් මේ දෙන්නගේ ශක්ති වෙනසට සමාන ශක්තියක් තියෙන ෆෝටෝනයක් ආවොත් ඒක අරගෙන යාට බැයිද දෙකට යන්න පුළුවන්නේ. ඒක B කියමුකෝ. ආන් හරි. දැන් ඔබතුමන්ලාගේ විඥානේ මම මේ යන්නේ වෙන මෙහෙම එකක් ඈ. මේක අදාළ නැහැ මේකට. ඔබගේ විඥානේ පාවිච්චි කරලා ඔබ තීරණය කරන්න බාන්න B රේඛාව යන්න ඕනේ. මේ රේඛාවේ සංකේතය මීට වඩා වැඩිද අඩුද? මීට වඩා වැඩිද අඩුද? ඒක යන්න ඕනේ කොයි පැත්තටද? රත්තරන් කියන්නේ රසායනිකව අක්‍රීය ලෝහයක් නේ. ඒ හින්දා එකෙන් එච්චර හානියක් වෙන්නේ නැහැ. හානියක් නැහැ කියන්න බෑ. ඔය බැරලෝහ කියන ඒවා ප්‍රතික්‍රියාශීලී. ඒවා ගියපුවාම තියෙන එන්සයිම් ආදියත් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. දැන් කැඩ්මියම් කියන ලෝහය එහෙම ගියපුවාම එන්සයිම් වල තියෙන සමහර ලෝහ අයින් කරලා කැඩ්මියම් වලින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඔය සින්ක් තියෙනවනේ එන්සයිම් වල බයොලොජි කරන අය දන්නවා ඇත්තට එන්සයිම් වල තියෙන සින්ක් එහෙම කැඩ්මියම් වලින් ප්‍රතිස්ථාපනය වෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ එන්සයිම ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. මර්කරි වලින් එහෙම දෙයක් රත්තරන් වලින් එහෙම දෙයක් වෙනවා අඩුයි. හරිද? දැන් ඔයා ඇඳද ඇඳ ගන්න ඔයාගේ රේඛාව කොයි පැත්තටද යන්නේ කියලා? දිනෙන්ජලි නේද? දිනෙන්ජි කියන්න බාන්න ඔය රේඛාව යන්න ඕනේ කොයි පැත්තටද? සංඛ්‍යාතේ වැඩිද අඩුද? කො සංඛ්‍යාතය අඩුයි. B වල සංඛ්‍යාතය අඩුයි. හොඳට කවිෂා කියන්න බාන කවිෂා ඩීල් නෙත්මි කියන්න බාන මොකද වෙන්න ඕනේ? වැඩි. ඇයි වැඩි කියන්නේ? පරතරය අඩු වෙන හින්දා. පරතරය අඩු වෙන හින්දා. මේ පරතරය අඩු හින්දාද? මං අහන්නේ මේ ඒට වඩා B ගේ සංඛ්‍යාතය වැඩිද අඩුද? ඒට වඩා B ගේ සංඛ්‍යාතය ඉමේසා මොකද කියන්නේ? ඉමේසා මොකද කියන්නේ? අඩුයි. සංඛ්‍යාතය අඩුයි. B ගේ සංඛ්‍යාතය අඩුයි. අමතර බලන්න. ඉතින් මෙතන ඉඳන් මෙතනට පයින්න පුතාලා වැඩි ශක්තියක් එපැයි. මේ චුට්ට නෙමෙයිනේ අදාළ. මෙතන ඉඳන් මෙතනට පයින්න ශක්ති වෙනස එන්නේ කොහොමද? මෙයාගේ ශක්ති වෙනස. මෙතන ඉඳන් මෙතනට පයින්න වැඩි ශක්තියක් ඕනේ. මීට වඩා. මේක 10යි නම් මේක 20යි නම් මේක ඊට මෙතන පරතරය 10නේ. මේක 25ක් විතර වෙනවා. ඒ පරතරය අඩු වෙන්න ඕනේ. පරතරය මේකේ පරතරයට වඩා මේ පරතරය අඩු වෙන්න ඕනේ. හැබැයි වැඩි. මේකට වඩා වැඩි ශක්තියයි. දැන් මෙතන ඉඳන් මෙතනට පයින්න 10යි මෙතන ඉඳන් මෙතනට පයින්න කීයක් වුණද? 15යි. ඊට වඩා වැඩි ශක්තියකට පයින්න ඕනේ. එහෙනම් ශක්තිය වැඩියෙන් ඕනේ. ශක්තිය වැඩියෙන් ඕන නම් සංඛ්‍යාතයත් මොකද වෙන්න ඕනේ?
වැඩි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒට වඩා b ගේ සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. එකේ ඉඳන් දෙකට පයින්න ලබාගත යුතු ශක්තියට වඩා එකේ ඉඳන් තුනට පයින්න ලබා දෙන්න යුතු ශක්තිය මොකද වෙන්න ඕනේ? වැඩි. වැඩි නම් සංඛ්‍යාතයත් මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම b ශක්තියෙන් වැඩි වෙන්න ඕනේ. සංඛ්‍යාතයෙන් වැඩි වෙන්න ඕනේ. ශක්තිය වැඩි, සංඛ්‍යාතය වැඩි. කීයෙන් කීයටද? එකෙන් තුනට පැන්නා. එහෙනම් ඊළඟ එක ලකුණු කරන්න මෙහෙම. c දැන් ආයෙ මම කියන්න දෙයක් නැහැනේ. c ඊට වඩා ශක්තිය වැඩියෙන් ඕනේ. ඊට වඩා සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. ඊට වඩා ශක්තිය ඕනේ. ඊට වඩා සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. ඊට වඩා සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. හරි ඒක ගැටලුවක් නෑ. b දැන් හරිනේ ආයෙ කියන්නේ දැන් නෑනේ. එහාට යන්න ඕනේ. පරතරය මොකද වෙන්න ඕනේ? දැනුයි පරතරය ගැන හිතන්න ඕනේ. දෙකක් තියේදී පරතරයක් ගැන හිතන්න. දැන් C අඳින්නේ කටපාඩම් කරන්න එපා. C අඳින්නේ මෙහෙම මේ පරතරයට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද ඒ ගානට. මේ මොනවද තියෙන්නේ? සංඛ්‍යාතය තමයි අපි සලකන්නේ. ඔය දාන්න බලන්න උත්තරේ. දැන් C අඳින්නේ මේ පරතරයට වඩා වැඩි පරතරයකින්ද අඩු පරතරයකින්ද ඒ ගානෙම්මද? දාන උත්තරේ. අඩු පරතරයකින්. ඇයි ඒ අඩු පරතරයකින් අඳින්නේ? මටල ගන්න එපා. ශක්තියෙන් වැඩි වුණාට පුතේ ශක්ති පරතරය අඩුයි. මේ දෙන්න අතර පරතරයක් ඇති උනේ මේ ශක්ති මට්ටම් දෙක නිසා. එක ශක්ති මට්ටමකින් නෙමෙයි. මේ දෙන්න අතර ශක්ති වෙනස හටගත්තේ මේකෙන්. ඒකයි සංඛ්‍යාත වෙනසක් ආවේ. මේ දෙන්න අතර ශක්ති වෙනස ඇති වෙන්නේ මේකෙන්. ඒ පරතරය මීට වඩා අඩුයි. එහෙනම් අනිවාර්යයෙන්ම අරට වඩා අඩු පරතරයක් එන්න ඕනේ. සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට රේඛා ලං වෙන්න ඕනේ. එහෙනම් ඔන්න C. එහෙනම් ඊළඟට 1න් 4. 1න් 5ට 1 ඊටත් වඩා අඩු වෙන්න ඕනේ. හරිනේ 5ක් යන්න ඇති. ඊළඟ එකත් අඳින්න ඔයාලා 6ක් 5ක් එනවා නේද? තව එකක් ඇඳගත්ත හැකි. ඒක අඳින්න මට නම් අමාරුයි මෙතන. චූටියට අඳිමු. ඔයිටත් වඩා අඩුයි 1න් 6ට. රයිට්. එතකොට ඔන්න ඔහම මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. හොඳට හිතන්න. A B C D E ඔන්න රේඛා 5. දැන් තේරුණා නේද වැඩි? ශක්තිය වැඩි වෙනවා. එහෙනම් සංඛ්‍යාතයත් වැඩි වෙනවා. හැබැයි ශක්ති මට්ටම් ලං වෙන හින්දා පරතරය අඩු වෙනවා. පරතරය අඩු වෙනවා. හරිද? ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න ඕනේ. හරි. ඔය විදියට අනන්තයට යනකම් පැනගෙන යන්න පුළුවන්. එතකොට රේඛා ලං වෙවි වෙනවා. සමහර ඊට පස්සේ ගොඩාක් ඈතට යනකොට රේඛා ලං වෙලා අඳුර ගන්න බැරි තත්ත්වයට එක මත එක තැම්පත් වෙනවා. හරිද? හරි. මොන් දැන් ඊළඟ කතාවට එනවා ඈ. ඊළඟ කතාවට එනවා. මේක එකනේ දෙකනේ. මෙතන 2න් 3ට පයින්නවා. 2න් 3ට පයින්නවා. මෙතන 2න් 4ට පයින්නවා. 2න් 5ට පයින්නවා. 2න් 6ට පයින්නවා. අවුලක් නැහැ. දැන් මං ආයෙ කියන්න දෙයක් නැහැනේ. මුන්ගේ මේ පැත්තට සංඛ්‍යාතේ වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙන හින්දා රේඛා ලං වෙනවා. ඒ කතන්දර හරිනේ. මම මේකට රෝම ඉලක්කම් 1 දානවා. මේකට රෝම ඉලක්කම් 2 දානවා. මේකට රෝම ඉලක්කම් 3 දානවා. තව තියෙනවා. මං ඇදලා නැහැනේ. තව අඳින්න බෑනේ. මේකට රෝම ඉලක්කම් 4 දානවා. ඒතර ඒවත් ලං වෙවි යන්නේ. මම අහන්නේ දැන් ඔය නිල් පාටින් ඇඳලා තියෙන රේඛා ටික මේ රේඛා සෙට් එකට අර පැත්තෙන්ද මේ රේඛා සෙට් එකට මේ පැත්තෙන්ද එන්න ඕනි. ඔයාලා සාපේක්ෂව
කොටින්ම මේ වගේ සංඛ්‍ය නිල්ලේ වගේ සංඛ්‍යාතය කළු ඒවට වඩා වැඩිද අඩුද? නිල්ලේ වගේ සංඛ්‍යාතයේ කළු ඒවට වඩා වැඩිද අඩුද? කෝ උත්තර ඕනේ. ඔව් අඩුයි. ආයේ කියන්නත් දෙයක්ද නේද? 1යි 2යි අතරනේ අප්පා මේ ශක්තිය වැඩිම මෙතනනේ ශක්තිය වැඩි. මෙතන ඉඳන් මෙතනට මේ ශක්තිය ඊට වඩා අඩුයිනේ ගොඩක්. මේ ශක්තිය ඊට වඩා ගොඩක් අඩුයිනේ. නේ? එන අනිවාර්යයෙන්ම ඒ රේඛා සෙට් එකෙන් ඕනේ මේ පැත්තේ. මෙහෙට. තේරුණානේ? නිල් පාට රේඛා සෙට් එකෙන් ඕනේ මෙහෙම. හතරක් නේද? හතරක් කියනවා. මේක දෙකෙන් කීයටද? 3ට. දැන් රටාවක් එහෙම පේනවද බලන්න කාට හරි කෙනෙකුට? 2න් 4ට, 2න් 5ට, 2න් 6ට. මේ රෝම් මිලක් මේක ආයේ කියන්න දෙයක් නැහැනේ. ඒක ලඟ වෙන කතාව හරිනේ. 2 3 4 කාට හරි කෙනෙකුට පාඩම තේරුම් නැත්නම් ආපහු මට දාන්න. එයාට මම ආයි කියලා දෙනවා. අනිවාර්යෙන්ම අහන්න. හරි? හරිද වැඩි? කටපාඩම් කරන්න යන්න එපා. හරිද වැඩි? බලන්න අරකයි මේකයි දිහා පොඩි ලයින් එකක් තියෙනවා මෙතන. පොඩි ලයින් එකක් තියෙනවා. දෙක මේකත් ඉගෙන ගත්තට පස්සේ ඊවන් නැති ඉතුරු ටික. මේ දෙක අතර පොඩි සම්බන්ධයකුත් තියෙනවා. නැත්තේ නෑ හොඳ ඇහැකින් බලපන්. එතකොට පෙනේ. පොඩි තියෙනවා නිකන් මේ එකක්. අනේ මෙහෙම මතු කරන්නද මේක? මේ රේඛා දෙක අතර සංඛ්‍යාතය වෙනස් වීමට හේතුව කුමක්ද? මේ රේඛා දෙක අතර සංඛ්‍යාතයේ පරතරයක් ඇති වුණේ කවුරුන් නිසාද? කාගේ පරතරයද මේකට බලපෑවේ? කිව්වොත් හරි නියමටම තේරිලා. මේ රේඛා දෙක අතර සංඛ්‍යාත වෙනස් වෙන්න බලපෑවේ මීටරෙන් බලන්න ඕනේ. පොඩි දෙයක් ගහන්න නිකන්. පේනවා ඒක මෙතන. මොන රේඛා මොන ශක්ති මට්ටම් නිසාද? මේ දෙන්න අතර සංඛ්‍යාත වෙනස ඇති උනේ ඇයි? මේ ශක්ති මට්ටම් 2යි 3යි නිසා නේද? 1යි 2යි නිසා නෙමෙයි. 2යි 3යි නිසා. මේ බලන්න මේ ශක්තිය මේ දෙකේම තියෙනවා. මේකත් අයිති. වෙනස තියෙන්නේ මෙතන මේ. වෙනස මෙතන. කවුද? 2යි 3යි අතරේ. ඒතර මේ දෙක අතර වෙනස ඇති උනේ මේ තියෙන්නේ උඩ 3යි 4යි අතරේ. මේ මෙතන ඉඳන් මෙතනට මුගෙත් තියනවා නෙමේ. මේ චුට්ටනේ වෙනස. එහෙමයි තමයි. මේ චුට්ටනේ වෙනස. එහෙනම් 3යි 4යි. 3යි 4යි. මේ පරතරයට හේතුව මොකද්ද? 3 සහ 4. මේ පරතරයට හේතුව කවුද? උඩ තියෙනවා යකෝ. එතකොට 4යි 5යි. මෙතන පරතරේ කවුද? 5යි 6යි. නැද්ද බලන්න? මේක හැමෝම මෙතන තියෙනවා. වෙනස පේනවා ඔය. වෙනස. 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 තේරුණා නේද? එහෙනම් ඊට පස්සේ මේ රේඛා දෙක අතර 3 4 පරතරේ නේද හේතුනේ මේ රේඛා දෙකේ සංඛ්‍යාත වෙනසට. මේ රේඛා දෙකේ සංඛ්‍යාත වෙනසට හේතුනේ 3 සහ 4නේ. මේ රේඛා දෙක අතර වෙනසටත් හේතු වෙන්නේ 3 සහ 4 නේද? එහෙනම් මේ පරතරයයි මේ පරතරයයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. හරිනේ? ඒ කියන්නේ මේක නැතුව මේ සංඛ්‍යාත නෙමෙයි මේ පරතර මේක නැතුව මේ වගේ රේඛා සෙට් එකක් තමයි මේක. ඒකයි මේක නිකන් මේක වගේ වෙන්න ඇදලාදී. තේරුණායි? මේ උඩට දාගත්තාම නිකම්ම පේනවා. මුන් දෙන්නාගේ පරතරය 3 සහ 4න් එන්නේ. හරිද? මුන් දෙන්නගේ පරතරයත් එන්නේ 3 පරතරය සංඛ්‍යාතනේ සංඛ්‍යාත පරතරය. එහෙනම් එන්න ඕනේ එහෙමයි.
ඊට පස්සේ තව එකක් අඳිනවා මම රතු පෑනෙන්. ඒක ඔයාලා තනියම අඳින්න මේකේ. දෙකයි මට අඳින්න පුළුවන්. තව එකක් ඇඳ ගන්න ඔයාලා. තව රේඛාවක් ශක්තිමට්ටම පුළුවන් නම් ඇඳ ගන්න. ඒතර ඒක යන්නේත් කොහොමද? ඒක පුතේ මේ පරතර තියෙන්න ඕනේ. ඇයි? 4න් ඔව් 3න් sorry ඉන්න. මෙතනින් මෙතනට මේ රේඛා තුන බලන්න. මේක මම දාන්නම් ඇල්ෆා බීටා ගැමා කියන්න. ඒතර ඒ රේඛා තුන ඊට වඩා සංඛ්‍යාතයෙන් අඩුයි මෙහාට යනකොට ලඟ වෙනවා. ඒතර මොකද වෙන්න ඕනේ? ඒක ගත්තාම මේ පරතරනේ තියෙන්න ඕනේ. මොකද මේ දෙන්නගේ පරතරයට හේතු වෙන්නේ 4යි 5යි. එතකොට මේ පරතරයෙන් ගන්න ඕනේ. ඇල්ෆා බීටා ගැමා. මේ 3න් 4 උඩ දාගත්තාම ලේසි. ඒවා දාගන්න නැහැ. එතකොට තේරෙන්නේ. 3න් 5 3න් 6 අර මේ ગેප් එකට වඩා මේ ગેප් එක අඩුයි. ඒක වෙන හේතුවක්. ඒක පස්සේ බලමු. මේ විදිහට තමයි වර්ණාවලිය එන්නේ. ඔන්න ඔහොමයි දැන් බෝර ඕක පැහැදිලි කරලා දුන්නේ. දැන් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. දැන් ජයසිංහට තේරුණාද වැඩේ? 1 2 නෙමෙයි 2 3 කියලා තේරුණාද? මේ ඔක්කොම එකපාර තේරුම් ගන්න එපා ඈ. හිමීට මේ හොඳට බලන්න ඕනේ. ඔක්කොම එකපාර ඔළුව ඇතුලේ මතකෙන් කියාගෙන යන්න බෑ. අවබෝධය තමයි තියෙන්නේ. අවබෝධ කරගත්තේ නැත්නම් මේක එහෙම අමාරුයි. බාණ්ඩු ගහලා ඔය ගොඩක් අයට වර්ණාවලිය තේරිලා නැහැ. ඔය දැන් 2022 කෙනකින් අහන්නකෝ 21 කෙනකින් අහන්නකෝ. හිතන්නේ නැතිකින්ද? එකක් බලන්න එකක් ඉගෙන ගත්තාම ඊළඟ කොච්චර ලේසි වුණාද? ඊට වඩා අනික ලේසි වෙනව නේද? එකයි හරියට ඉගෙන ගන්න ඕනේ. ආයෙනම් දැන් ඔන්න ඒ රූප සටහන පොතේ ඇඳ ගන්න ඕනේ. මං ඒවලක් තියෙනවා ඈ. ඔය මොන හැබැයි පුතේ මේ අක්ෂේ තියෙන මොකද්ද? මේ මෙතන ලකුණු කරලා තියෙන මොකද්ද? සංඛ්‍යාතය සංඛ්‍යාතය ඉතින් මම ඒවල තියෙන රූපයක් එක ඇඳ ගන්න මේක ඉඩ තියන්න මම ඉවර කරනවා මේ ගෲප් එකට ඒවල තියෙන රූපයක් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වෙනම දැන් මෙතන එන්නේ අවශෝෂණ වර්ණාවලියක් පල්ලෙහාට එන්නේ විමෝචන වර්ණාවලියක් මෙතන ඉන්නේ අවශෝෂණයක් පල්ලෙහාට පැනනොත් විමෝචනයක් දැන් මේවා එන්නේ මොනවද අඳුරු රේඛා ඔයාලගේ ඇහැට පේන්නේ මේ ටික විතරයි මේකේ රේඛා නැද්ද තව තියෙනවා ඒවා අපේ ඇහැට පේනවද අපි ඇහැට කියන්නේ අපි මෙතන ඇඳලා නැහැ අඳින්න ශක්ති මට්ටම් තව ඇඳ ගන්න ඕනේ හරි එතකොට මේක තව එනවා මේකෙන් 4යි අපේ ඇහැට පේන්නේ හරි මෙන්න මේ හයිඩ්‍රජන් වලට විතරක් එකේ ඉඳන් ඉහළට පයින් ඒවා ඉහළ ඉඳන් එකට පයින් ඒවා ඇති වෙන්නේ පාරජම්බුල කලාපේ. ඒතකොට මේ වර්ණාවලිය අපේ ඇහැට පේනවද මේ රේඛා එකක්වත්? මේ රේඛා එකක්වත් මේ මොකද මේ ශක්ති වෙනසට දාලා සංඛ්‍යාතයේ තියෙනවනේ. ඒක තියෙන්නේ පාරජම්බුල විකිරණ වල සංඛ්‍යාතයේ ඉන්නේ. එහෙනම් ඒවා ඇති වෙන්නේ පාරජම්බුල කලාපේ. එහෙනම් මේ එකක්වත් අපේ ඇහැට පේන්නේ මේ හයිඩ්‍රජන් වලදී මේ පාරජම්බුල කලාපයේ ඇතිවන මේ එකෙන් ඉහළට ඉහළින් එකට සංක්‍රමණ තියෙන වර්ණාවලිය නම් කරා ලයිමාන් ශ්‍රේණිය. මේ රේඛා සෙට් එක නම් කරනවා මොකක් කියලාද? ලයිමාන් ශ්‍රේණිය. ලයිමාන් ශ්‍රේණිය. මේක ඇති වෙන්නේ කොහෙද? පාරජම්බුල කලාපේ. මේක අර්ධ දෘශ්‍යයි. ඒක මොකද්ද? මේකේ මේ රේඛා 4 විතරයි පේන්නේ අනිත්ව පේන්නේ නැහැ. ඒ කියන්නේ කොටසක් පාරජම්බුල කලාපයේ තියෙනවා. අපි ඉතින් දෘශ්‍ය කලාපය කියලා ගමු. මේකට අපි කියනවා බාමර් ශ්‍රේණිය. ඕක තමයි ඉස්සරෝම දැක්කේ. බාමර් ශ්‍රේණිය. මේක අපි හඳුන්වනවා මේ බාමර් ශ්‍රේණිය ඇති වෙන්නේ මොන කලාපයේද?
දෘශ්‍ය කලාපේ ඕක තමයි මම අර වෙන මේ වෙලා තියෙන්නේ. මේ රේඛාවේ H alpha H beta H gamma H delta කියලා නම් කරලා තියෙන්නේ. රතු කොළ නිල් දම් කියලා ආවේ. ඒක මේක. ඉතුරුව නැද්ද? තියෙනවා. ඒක පේන්නේ නැහැ. දෘශ්‍ය කලාපේ ඇති වෙන්නේ. මේක අදෝරක්ත කලාපේ ඇති වෙන්නේ. ඇහැට පේන්නේ නැහැ. ඒකේ පළවෙනි එකට කියනවා ෆාෂන් ශ්‍රේණිය කියලා. හරි. පැහැදිලිද? දැන් හොඳට පාඩම බලලා ඔක ඇඳ ගන්න ඕනේ. අදින එක එවලා තියෙනවා. හරි ඊට පස්සේ තරංගායාමයත් එක්ක පස්සේ බලමු. හරි මේ ඇඳලා තියෙන මොකක් එක්කද? සංඛ්‍යාතේ. බලන්න නිකන් බලන්න තරංගායාමයේ වුණොත් එහෙම මොකද වෙන්නේ? මේක අනිත් පැත්ත ගහන්න ඕනේ. ඇයි? තරංගායාමයේ වැඩිම මේකගේ. තරංගායාමයේ වැඩිම මේකගේ. නේ? මෙන්න මේ සටහන් මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය ඇඳලා මේක අඳින්න ඕනේ. ඇඳලා නම් කරන්න ඕනේ. හරි? කටුකොලේ තියෙනවනේ. මොකද්ද ප්‍රශ්නේ? කියන්න. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය පෙන්වන්න ඕනේ ඉස්සෙල්ලා ඊළඟට මේ විදියට අඳින්න ඕනේ. මේ මම ඇඳලා තියෙන විදිය කටුකොලේ ඇඳගන්න. අර විදියට අංක දාගත්තාම තමයි තේරෙන්නේ. දැන් මේ පාඩම ඉවරුනාම තේරුණා නම් තේරුණා කියලා දාන්න. නැත්තම් මට ආයේ කියලා දෙන්න කියලා මොකක් හරි ඕනකමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. නෑ නෑ විද්‍යුත් චුම්බක තරංග එවන්නේ. මේ ඔය අහන්නේ පතිත විද්‍යුත් චුම්බක ඔයා දෘශ්‍යාලෝකයේ දුන්නොත් පුතේ ඔයාට බලන්න වෙන්නේ මේ අර වර්ණාවලිය විතරයි. බලන්න කියන්නේ ඔයාගේ තිරයට ගන්න වෙන්නේ අර වර්ණාවලිය විතරයි. ඕක පුතේ දැන් අපි වර්ණාවලිය ගන්න ඕනේ මේ ඔය ඔක්කොම බලන්න ඕන නම් අපි ගන්න ඕනේ මේ UV වලට එහෙම සංවේදී වෙච්ච විද්‍යුත් චුම්බක විකිරණ වලට සංවේදී වෙච්ච තිරයකට බෑද කියන්නේ බෑද ගන්න කියන්නේ එහෙනම් S-ray ගන්නේ කොහොමද? ගෲප් එකට දාලා තියෙනවා ෆොටෝ එකක්. මේකක් දාන්නම් ෆොටෝ එකක් ගාලා. මේක දාන්නම් මීට වඩා ලස්සන රූපයක් දාලා තියෙනවා. මම මේ ගුරුවත් පොතේ තියෙන එකක් දාන්නම්. ගුරුවත් පොතේ තියෙන එකක් දාන්නම්. මේ රූපෙත් දාන්නම්. තේරුණාද නැද්ද කියලා මට කියන්න. තේරුණ නැත්නම් මට ආපහු කියන්න. හරි. සරලයි. දැන් කොහොමද පාඩම සාරාංශ කරන්නේ? අද මොනවද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්ත දෙයක් නැහැ ඉතින්. මොනවද? න්‍යෂ්ටි ඉඳන් ඈතට යනකොට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ඇයි ඒ? සංඛ්‍යාතයේ බෝර් කියන්නේ ඇයි? සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට රේඛා ලං වෙනවා. එහෙනම් ශක්ති මට්ටම් අතර පරතරයත් අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ උඩට පයින්නවා. මේකට වඩා මේක ශක්තියෙන් වැඩි. එහෙනම් සංඛ්‍යාතයෙන් වැඩි. හැබැයි මේකේ ශක්තිය වෙනස ඇති වෙන්නේ මේ දෙකෙන්. මේ දෙකේ ශක්ති වෙනස ඇති වෙන්නේ මේ දෙකෙන්. ශක්ති පරතරය අඩුයි. එහෙනම් සංඛ්‍යාත පරතරය අඩු වෙනවා. එක අතහැරලා උඩින් නම් පයින්නකොට මේ නිල් පාට ඒවා ඒක පළවෙනි ශක්ති මට්ටමේ දැන් කාට හරි හිතෙයි. දැන් ඕන් කෙනෙක් කල්පනා දැන් කොහෙද හයිඩ්‍රජන්ගේ දෙකේ එකක් එකක් නේ තියෙන්නේ අනේ. සර් ඒක මොකද? අහන්නේ දැන් ලැජ්ජයිනේ. ලැජ්ජාව ඉන්නවා. දෙකේ එකක් කොහෙද හයිඩ්‍රජන්ට දෙකේ ඉන්නේ නැහනේ. අයියෝ. මේ මෙතනින් පැනපු එකේ උන් ඉන්නවනේ. උන්ට ආපහු ශක්තිය රන් උඩට පයින්නත් පුළුවන් නේ. අන්න එහෙම ඒවා මේ ඇදලා තියෙන්නේ. දෙකේ ඉන්න එක තුනට පැන්නොත් දෙකේ ඉන්න එක හතරට පැන්නොත් අනිවාර්යෙන් ඌට මේ ශක්තිය නැහැනේ පුතේ. එහෙනම් ඌගේ සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ. උන් එන්න ඕනේ මේ පැත්තට. ඊට පස්සේ ආයෙත් අර පැත්තට මෙහාට යන්න රේඛා ලං වෙන්න ඕනේ. ඊට පස්සේ මම වැදගත් දෙයක් කියව මොකද්ද? මේ ඉලක්කම් දාගත්තේ නැත්නම් ඕක හොයනවා සම්මජ්ජාතිය බොරු. මේ මුගේ සංඛ්‍යාත පරතරය ඇති උනේ 3 සහ 4 ශක්ති මට්ටම් නිසා. මුගේ ඇති උනේ 2 සහ 3 නිසා. ඒ නිසා මේ පරතරයට වඩා මේ පරතරය අඩු වෙන්න ඕනේ. කොටින්ම කියනවා. තව ටිකක් ගිහිල්ලා කියනවා මේ මුන් දෙන්නගේ පරතරය ඇවිල්ලා තියෙන 3 හා 4න්. එහෙනම් මේ පරතරය තමයි මෙතන තියෙන්නේ. ඔච්චරයි. හරියට කරා නම් ඔච්චරයි. හරි කවුරුත් බයට යන්නේ නැහැ. තේරුම් නැත්තම් තේරුම් නැහැ කියලා කියන්නයි තියෙන්නේ.
හැකි ඉක්මනින් අද දවසේ දැන් කියන්නු. ඉතින් පාඩම් බල දැන් මැසේජ් එකක් දාන්නු. කටපාඩම් කරන්න බෑ. ගෲප් එකට දාපු ෆොටෝ එක අනිත් පැත්තට කියන්නේ ඒක තියෙන තරංග ආයාමයත් එක්ක ඇඳලා. ඒක තියෙන තරංග ආයාමයත් එක්ක ඇඳලා. ඒක සංසන්දනය කරන්න මම ඒවල තියෙන මම එවන්නම්. කලබල වෙන්න එපා පපු පැලේ. කොමින්ට. කලබල වෙන්න එපා එවන්නම්. අදිස්සියම ඉන්න. එවන්නම්. හරි මම මේ රූපෙත් එවන්නම්. අර පොතේ තියෙන නෝට් එකත් එවන්නම්. නවත්තන්න ඈ ආය අපි කරන්නේ සඳුදා 3ට සඳා අතිරේක පන්තියක් දාන්න පුළුවන් වුණොත් මම මැසේජ් එකක් එවන්නම් ඉරිදට උදේටත් කරන්න පුළුවන් හරි එහෙනම් නවත්තන්න හොඳට හිතන්න මුලින් ඉඳන් පාඩම බලන්න තේරෙනකන් ඉන්න එපා තේරුම් ගන්න ඕනේ